संबोधि वंदना සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. උපතින් ලැබුණු ජාතියෙන් ආගමෙන් හෝ බාහිර ඇඳුමෙන් පැළඳුමෙන් යමෙකු උසස් වැදගත් අයෙකු බවට පත් නොවේ. තමා තුළ වර්ධනය කරගන්නා වූ මනා ගුණදහම් නිසාවෙන්ම එම පුද්ගලයා වැදගත් උසස් අයෙකු බවට පත්වේ. සදහැවතුනි, එනිසාවෙන් මෙතෙන් සිට ඔබ ශ්‍රවණය කරන්නා වූ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ඔබ තුළ වැදගත් උසස් ගුණාංග වර්ධනය කර ගනිමින් උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනු පිණිසම පිනති ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් උතුම් වූ නිකිනිපුර පසළොස්වක පොහෝදා බෞද්ධ මාධ්‍ය ජාලය ඔබ වෙත ගෙන එන සජීවී විකාශයේ පළමු සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. සදහැවතුනි, ඒ අනුව මේ උතුම් වූ දේශනාව සිදු කරනු පිණිස අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාමාධිකාරී මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, කොළඹ දෙක පදිංචි වෛද්‍ය උපාලි කුරුප්පු මහතා ඇතුළු ඒ පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සදැහැති දායකත්වය එක්කාසු කරන්නේ. එතුමන් ඇතුළු ඒ දායක පිරිසට මේ අවස්ථාවට සම්බන්ධ වන්නට නොහැකි වුවත් ඔවුන් නියෝජනය කරමින් අප දැන් සූදානම් වන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නටත් ඉන් අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා දෙහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන්නටත් හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජා පවත්වන අතර වාරේ ඒ කටයුතු සිදු වූ අයින් අනතුරුව අප සෑම දෙනා වෙත මෙත් සිතින් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව දෙහෝරාවකට ආසන්න කාලයක් දේශනා කරන ලෙසට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අක්කොච්චිමං අවදිමං
අජිනි මං අහාසිමේ යේතං න උපනයි හන්ති වේරංති සූප සම්මතිති. අතිගෞරවාස්පද පරම පූජනීය බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි නම කියන්නට බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ කොට ඇති සකල ලෝකවාසී පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් පින්කමේ දායකත්වය දරන පින්කම් අවස්ථාවට සම්බන්ධ වෙන්නට නොහැකි වුණත් මේ පින්කම පිළිබඳ ලොකු ඕනකමක් ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මේ දෙහෝරාව වැඩම කරපු හාමුදුරුවෝ මගේ දායකත්වයෙන් කෙරෙන පින්කමට මේ ධර්ම දේශනාව පැය දෙකක් සිද්ධ කරයි කියන බලාපොරොත්තු ඇතිව කොළඹ දෙක පදිංචි වෛද්‍ය උපාලි කුරුප්පු මහත්මාණන් ප්‍රධාන කොට ඇති ධර්ම ශ්‍රවණය කරන වාසනාවන්ත ගුණබර කාරුණික පින්වතුනි, සෙන්කඩගල පුරවරේ පැවැත්වෙන මහා පෙරහැරේ අවසාන රන්දෝලි පෙරහැර අද අපේ රටේ ඉහළම හරියක තමයි ධාතුන් වහන්සේ වුණත් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න රන්දෝලි පෙරහැරටත් අපි ආශිර්වාද කරමු අද. අදනේ ඒ පෙරහැර හොඳටම කෙරෙන්න ඕන දවස. මහා පෙරහැර දවස. එදාට තමයි හොඳටම කෙරෙන්න ඕන දවස. අපි ආශිර්වාද කරනවා. රන්දෝලි පෙරහැරේ වටේට එළිය දෙන්න ගිනි කබල අරගෙන යන මිනිස්සයාගේ ඉඳලා කකුල් දෙකේ දන්වැල් දාගෙන ඒ පරිස්සමට ඇතාගේ කකුල් දෙකට දන්වැල් දාපු ඒවට පෝස්ට් ලියන්න ඕනේ නේද? ඇතා නිදහස් කරන්න කලින් තමන් නිදහස් වෙන්නයි බලන්න ඕනේ. ඇතා දලදා කරඬුව කර තියා ගන්න වෙලාවේ පොඩ්ඩක් කඳුළු ආවා කියලා ඌට අමුතු අවිහිංසාවාදී වැකිලියන්න ඕනේ. ඒ තැන්වලට ගියා නම් කඳුළු හලහල ඒ වැඩේ කරන්න වෙනවා නේද? ඒ තැන්වලට ගියා නම් මොන දේ වුණත් උපාදානය කරගත්තොත් උපාදානය තමයි කඳුලට හේතුව. පිඟුතුන්ගේ ඇහෙන් මොනවා හරි තැනකදී ඉවස ගන්න බැරි වෙලාවක කඳුළු වැටෙනවා කියලා හිතන අපි කියන්නේ ඔකට අඬනවා කියලා. ඔක නොකරන්නේ නැහනේ, කරනවනේ. කොච්චර කරනවද නේද? සමහරු ඇහෙන්න කරනවා, සමහරු නෑ ඇහෙන්න කරනවා. ඔය අඬන හැම වෙලාවකදීම හිතන්න මේ අඬන්නේ උපාදානයෙන් එල්ලුණ හින්දා කියලා. ඇස් දෙකේ කඳුළු වෙනවා ඇති. ධාතු කරඬුව තියනකොට මොකද එයාට ඕන විදිහට ඉඳලා බෑනේ කරඬුව තියන්න. කරඬුව තියන තැනට ගිහිල්ලා ඉපදුනා නම් කරඬුව තියන්නේ අපිට ඕන විදිහට. අවිහිංසාවාදී මේවත් එක ගාව ගන්න එපා. කරඬුව තියෙන තැනට කරඬුවට උපාදානය වෙලා ගියා නම් යන්නේ මනුස්ස ජීවිතයක්ම ලබාගෙනද? පිටුතුන් හිතන්න ඕනේ. දලදා වහන්සේට දලදා කරඬුව උපාදානය කරගත්තා නම් දලදා වහන්සේ උපාදානය වුණා නම් ඒ දලදා වහන්සේ උපාදානය කරගත්ත කෙනා යන්නේ මනුස්ස ජීවිතයකින් මෙන්ද එතනට. බණාන පිටුතුනේ තීරලා තියෙන්න ඕනනේ දැන්. එතන උපාදානය වුණොත් ඒ කෙනා යන්නේ මනුස්ස ජීවිතයකින්ම නෙවෙයි. මනුස්ස ජීවිතයකින්ම නෙවෙයි. අලියෑතා වෙලා හරි එතනට ඇවිල්ලා තියෙන්නේ පුරුද්දට. එහෙත් උපාදානය මනුස්ස ජීවිතයක්ම දෙන්නේ නැහැ. උපාදානය මනුස්ස ජීවිතයක්ම දෙන්නේ නැහැ. උපාදානය දෙන්නේ උපාදානය කරගන්න විදිහ බලලා. දෙන්න ඕන දිව්‍යතලයකට නම් උපාදානය දිව්‍යතලයේ. දෙන්නේ මනුස්ස විදිහකට නම් උපාදානය හැදෙන්නේ මනුස්ස ලෝකෙට එන විදිහට නම් හිත හැදෙන්නේ දෙන්නේ මනුස්ස උපත. උපාදානය හැදෙන්නේ අලියෙක් ඇතෙක් ගිහිල්ලා ඒ විදිහට ඒ වගේ චිත්‍රයක් නිර්මාණය වෙලා
ඒ පින්තූරයේ මැවිලා නම් යන්න හිත හදාගන්නේ උපාදානයේ දෙන්නේ අලියෙක් ඇතෙක් විදිහට. උපාදානයේ මිසක වෙන දෙයක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒවට මුකුත් ලියන්න ඕනේ නැහැ. අලියෙක් ඇතෙක් වෙලා ඉපදුනා නම් එහෙම එයාට ධාතු කරඬුව තියාගන්න වෙන්නේ අපි කියන විදිහට සහ අපි තියෙන විදිහට. එයා අලියෙක් ඇතෙක් වෙන්න ඒ විඥාන ශක්තිය වැඩ හදා ගත්තා නම් ඒ තරම් දේහධාරී සත්වයක් වෙලා උපදින්න හිත වැඩ හදාගෙන. එතන ඉඳපු කෙනෙක්ද වෙන රටක හිටපු කෙනෙක්ද උතන පෙරහැර බලන්න ආපු කෙනෙක් පින්වතුන් විශ්වාස කරන්නේ ඒ යතා ලස්සනට ගමන් කරනකොට පින්වතුන්ගේ හිතේ හැදෙන්නේ නැද්ද ඒ යතා පිළිබඳ උපාදානයක්? මිනිස්සේ පිළිබඳ හිතේ හැදෙන උපාදානය මනුස්ස ජීවිතයකට යන්න පුළුවන්. ඇතෙක් පිළිබඳ හිතේ හදාගන්න උපාදානය හිත කියන්නේ අපි හිතනවා වගේ ලේසි තැනක් නෙමෙයි. එතනට දල දෙක ඇති යතා වෙලා ආවේ දල දෙකට අර දාලා තියෙන මාල ටිකට අර අන්දලා තියෙන ලස්සන ඇඳුමට අර වටේට දාලා තියෙන ආලෝක ටිකට හිත යවලා වෙනම චිත්‍රයක් හදාගත්තා. පින්තුණු හිතන්නේ උතර නෑ කියලාද? පෙරහැර බලන අයගෙත් ඉන්නවා පෙරහැරේ යන අයගෙත් ඉන්නවා එක්කෙනෙකුට එක්කෙනෙක් උපාදානය හදාගන්නේ මට්ටම බල නිලමෙදිහා බලලත් එතන ඉන්න කෙනෙක් උපාදානය හදාගන්නව මටත් මේ විදිහට යන්නේ නැත්නම් නෑ කියනවාද? ඒ නිසා ධර්මයේ නොදැන ඒවට කයි කතන්දර හදන්න අවශ්‍ය නැහැ. ඒවා පිනට අකුල් හෙලනවා වගේ වැඩ. අනුන් නිදහස් කරන්න නෙවෙයි මහන්සි වෙන්න ඕන. ඇතාගේ කකුලේ තියෙන දන්වැල් ගලවන්න නෙවෙයි මහන්සි වෙන්න ඕන. තමන්ගේ බෙල්ලට වැටිලා තියෙන දන්වැල ගලව ගන්න. කකුලට වැටිලා තියෙන දන්වැල කකුල කැපි හරි ජීවිතේ පවත්වනවා. පින්වතුන් තේරෙනවද මේ කියන එක? දන්වැල කකුලට වැටුණට පස්සේ කකුලට වැටුණ දන්වැලෙන් කකුල විතරයි කැපෙන්නේ. නේද? ඇත්තද බොරුද? ඇත්ත. දන්වැල කකුලට වැටිච්ච එකට හූල්ලන්න ඕනේ නැහැ. ඒ සතා කරගත්ත විදිහට ඒ සතා ඒ විඥාන ශක්තිය හදාගත්ත විදිහට යාගේ කකුලට විතරයි දන්වැල වැටුනේ. අපේ වැටලා තියෙන්නේ කොහෙටද? බෙල්ලට. කකුලට දන්වැල වැටිලා කරඬුව ගෙනියන කෙනාට කලින් බෙල්ලට දන්වැල වැටිලා ඉන්න කෙනා Taman ගැන වග බලා ගන්න ඕනේ. අපි තමයි සසරෙන් ගැලවෙන්න ඕන. අනුන් ගැලවිල්ල නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ නිසා ඒ උතුම් වැඩේට කවුරුත් අකුල් හෙලන්න නරකයි. මේ තරුණ දරුවන්ට එහෙම හම්බ වෙනවා හරියට ඔය මූණු පොතේ එහාට මෙහාට යනකොට හරියට ඉන්නවා. ඒවට කතා කරන ඒව මාතෘකා හදාගෙන තව අය ඒකට අද්දෝලා තව අයගේ කමෙන්ට්ස් ඒකට අරගෙන තව අයව දායක කරගන්නවා. මේ પરම්පරාව හරි පරිස්සමෙන්. අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ෆෝන් එක විතරක් ජීවිතය කරගෙන කාමරේටම වෙලා දොර වහගෙන ඉන්න પરම්පරාව හරි පරිස්සමෙන්. ඒ પરම්පරාව දැනගන්න ඕන ඔතන නෙවෙයි කල්යාණ මිත්‍රයා ඔතන එක එක්කෙනාට ඕන දේවල් යන්නේ. ඔතන ෂෙයා වෙන්නේ කල්යාණ මිත්‍රයින්ගේම දේවල් නෙවෙයි. ඔතන වැඩිපුර ෂෙයා වෙන්නේ කුණු. තුනුරුවන්ට ගරහා කරන්න පුළුවන් හැම එකම දවසට ලක්ෂ ගාණක් බලනවා. තුනුරුවන්ට ගරහන්න පුළුවන් හැම තැනදීම තවාය දායක කරගෙන තර්ක කර පල්ලහැලි ලියනවා. අර පුංචි හාමුදුරන්ට මොකද උනේ ඊයේ පෙරේද? පින්වතුන් දැක්කනේ? අර පුංචි හාමුදුරුවන්ට තමන්ගේ නංගිත් එක්ක කැන්සර් හොස්පිටල් එකේ හිටපු අම්මාව බලන්න ගිය පුංචි හාමුදුරුවන්ට පදේ හැදුවේ Facebook එකෙන් නෙවෙයිද? පදේ හැදුවේ Facebook එකෙන්. හැම මිනිසෙක්ම වැඩක් පටන් ගත්තට පස්සේ තෙරුවන් සරණයි කියලා කියන්නේ කොච්චර ගෞරවෙන්ද? තරහ වෙන්න එපා පින්වතුනි. නොදන්න දේවල් දැනගන්න තමයි බණශාලාවට ආවේ. දන්න දේවල් දැනගන්නත් බණශාලාවට නෝ ඒත් නොදන්න දේවල් දැනගන්න තමයි අපි බණශාලාවට ආවේ ඇවිල්ලා ඉන්නේ. තෙරුවන් සරණයි කියන වචනේ gedara උළුවස්සෙන් එළියට යනකොට දරුවෙක්ට කියන්නේ කොච්චරනම් ලෙන්ගතුකමකින්ද? ඕන දෙයක් අවභාවිත කරන්න. තරුණ පිරිසට අපි කියන්නේ ඒකයි. සමාජයේ තියෙන ඕන දෙයක් අවභාවිත කරන්න එහෙත් තෙරුවන් අවභාවිත කරන්න එපා. තෙරුවන් අවභාවිත කරන්න එපා. ධර්මය අවභාවිත කරන්න එපා. තෙරුවන් සරණයි කියන වචනේ කියවෙන්නේ හැම කටකින්ම. good bye කියලා තියනවා මිසක් okay bye කියලා තියනවා මිසක් hi කොහෙද යන්නේ කියලා අහනවා මිසක් bye කියලා යනවා මිසක තෙරුවන් සරණයි කියලා කටට උච්චාරණය කරවන්න හුරු කරන්නත් බෑ. ලේසි නෑ. පුළුවන්ද? පිංගතුන්ගේ ගෙවල් වල පිංගතුන් එළියට බහිනකොට කට ඇරලා තෙරුවන් සරණයි කියන කී දෙනෙක් ගෙදර ඉන්නවද? ලැජ්ජයි වань. ඒවා කතා කරනකොට අපිට අපි ගැන ලැජ්ජ හිතෙනවා පිංගතුනි.
කතෝලික ආගමේ කෙනෙක් ගෙදරින් එළියට යනකොට ජේසු පිටයි කියලා කියන්නේ නැද්ද? කියනවා. හොයලා බලන්නකෝ. කතෝලික ආගමේ කෙනෙක් අපිට හම්බ වුණාට පස්සෙත් අපිටත් කියන්නේ දෙවි පිටයි හාමුදුරනේ. කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දෙවි පිටයි හාමුදුරනේ. ඒගොල්ලෝ කියනවා. ඉස්ලාම් ආගමේ කෙනෙක් එළියට බහිද්දි දෙවියන් වහන්සේගේ පිටයි. අපිට නැති වුණාට තියෙනවනේ. ඒකනේ දවසට පස්සරයක් මොන වැඩේ තිබුණත් හැම වැඩේම අතෑරලා පල්ලියට යන්නේ. අපිට අපි බලනකොට අපේ පැත්ත බලනකොට අපි හැම වැඩේම ඉවර කරගෙන පන්සලට එන්න හදනවානේ. අපි අතර ඉන්න ගොඩක් උදවිය හැම වැඩේම අවසන් කරලානේ පන්සලට යන්න හදන්නේ. ඒත් ඉස්ලාම් ආගමේ මිනිස්සයා හැම වැඩේම පැත්තකට දාලා පල්ලියට යනවා. ඇයි? දෙවියන් වහන්සේ ළඟට යන්න එච්චර කැමති. පිංගතුන් යන්න කැමති වෙන්න ඕන දෙවියන් වහන්සේ ළඟට නෙවෙයි. පිංගතුන් යන්න කැමති වෙන්න ඕන නිර්වාණයට. එතන දෙවියන් වහන්සේ ළඟ තියෙන සැපයටත් වඩා සැපයක් නිර්වාණය කියන තුර තියෙනවා. දෙවියන් වහන්සේ ළඟ 100% සැපයක් නැහැ. දෙවියන් වහන්සේ කියලා කෙනෙක්වත් බදාගෙන ඉන්නවනේ. දෙවියන් වහන්සේ වුණත් බදාගත්තට පස්සේ ඒක හිතට වදයක් නේ මහා. පිංගතුන්ට නැද්ද එහෙම? ඒක වුණත් බදාගත්තට පස්සේ හිතට මහා වදයක්. දෙවියන් වහන්සේ වුණා. එතනත් වදයක් තියෙනවා හිතට බදාගත්ත දෙයක්. නිවන තුල ඒකත් නැහැ. ඒ නිසා ධර්මයේ කවදාවත් අවභාවිත කරන්න එපා. මේ හිත පිරිසිදු කරම එකම යාන්ත්‍රණය තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මයේ අවභාවිත කරන්න එපා. තෙරුවන් සරණයි කියලා එළියට බහින්න කටාරින්න ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න එපා. මුසාවාදා ශික්ෂාපදයේ තුල එහෙම ඒ වචන කියන එකට ලැජ්ජ වෙන්න ඕන කියලා නැහැ. නේද? මුසාවාදා ශික්ෂාපදයේ තුල තියෙන මොනවට ලැජ්ජ වෙන්න කියලා. බොරු කියන්න නම් ලැජ්ජ වෙන්න ඕක. තුච්චයි කිව්වා, නින්දිතයි කිව්වා, අන්තිමයි කිව්වා. රාහුල වාද සූත්‍රයේ තියෙනවා. මුසාවාදා ශික්ෂාපදේ විතර නෙමෙයි, බොරු කියන එක අන්තිම තුච්ච නින්දිත වැඩක්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. රාහුල වාද සූත්‍රය කියලා බලන්න. රාහුල වාද සූත්‍රයේ තියෙනවා පාත්‍රයේ වතුර ටික හලලා පාත්‍රයේ අනිත් පැත්ත හරවලා මීටත් වඩා තුච්චයි රාහුල බොරු කියන්න කටහුරු කර මිනිහෙක්ගේ වචන කිව්වා. බොරු කියන්න කටහුරු කරගෙනගේ වචන කිව්වා. ඒවට තමයි බය වෙන්න කියලා තියෙන්නේ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප ඒව කියන්න තමයි බය වෙන්න කියලා තියෙන්නේ. තෙරුවන් සරණයි කියලා කියන්න බය වෙන්න එපා. ඒව දරුවන්ට උගන්වලා තියෙනවනේ දැක්කනේ අර දරුවෙකුට ඒ වචනය හිතට හදවතට කාවද්දලා තිබුණ නැති හින්දා ඒ වචනේ මේ දවස්වල විහිළුවා. මොනතරම් අපරාධයක්ද පින්වතුනි? මොනතරම් අපරාධයක්ද? අපේ දේ ගැන හැඟෙනවා නම් අපේ දේ ගැන හැඟීමක් තියෙනවා නම් අපිට මේ දේවල් ගැන හැඟෙන්න ඕනේ නැද්ද? අර පොඩි ආම්ද්‍රෝ පාරේ බහැලා යන්නේ කොහොමද පින්වතුනි? දවස් 2ක් 3ක් වුණත් රැයවල් 2ක් අවසාන වෙනකොට ලක්ෂ ගාණක් බලපු පෝස්ට් එකක්. ලක්ෂ ගාණක් බලපු පෝස්ට් එකක්. ඒ වගේ යටට ලියලා තිබුණ කැත වැකි සමහර කුණුගොඩවල් තියෙනවා පින්වතුනි අවුස්සනකොට ගඳයි. අවුස්සනකොට ගඳයි කියලා දැනෙන කුණුගොඩක් කොතන හරි තැනක තියෙනවා නම් නුවණැති මිනිස්සයා මොකද්ද කරන්නේ පින්වතුනි? පින්වතුන් මට කියන්න පින්වතුන්ගේ දරුවන්ට කියා දෙන්න මේවා. අවුස්සන්න හොඳ නැති තැනක කුණුගොඩක් තියෙනවා නම් ඒ කුණුගොඩ අවුස්සනකොට ගඳයි නම් ගඳ හාත්පස පැතිරෙනවා නම් ගඳ තව කෙනෙක්ට කරදරයක් වෙනවා නම් එවැනි කුණුගොඩවල් අවුස්සන්න නැතුව යන එක තමයි හොඳ. ධර්මයේ එහෙමනේ ජීවිතේට අපි අරගන්න ඕනේ. ඒ නිසා හිත නිදහස් කරන තැනටපත් වෙන්නයි මහන්සි වෙන්න ඕන. තෙරුවන් අවභාවිත කරන්න එපා. ඉතින් ඒ නිසා පෙරහැරට අපි ආශිර්වාද කරමු. ගොඩක් දේ කියන් ආව පෙරහැරේ. එහෙම තමයි පෙරහැර යනකොට නේද පින්වතුනි? පෙරහැර යනකොට යන්න ඕන ටික ඔක්කොම යන්න ඕනේනේ පෙරහැරේ දිගේ. නැත්නම් වැඩක් නැහැ නේ පෙරහැර. අන්තිමට යන චූටි කලගෙඩි නැටුම අර දහම් පාසල් පුංචි දරු පැටවු ටික නටන ඒකත් බලන්න ඕන පෙරහැරේ. බොරු නෙවෙයි. ඉතින් ඒ වගේ තමයි පෙරහැර ගැන පටන් ගත්තට පස්සේ විනාඩි 20කට වැඩිය පෙරහැරේ ගියා. ඒත් ඒ ටික නොවැදගත් නෑනේ. නොවැදගත් නෑ. මම බනට වඩිනකොට පාර දෙපැත්ත බල බල ආවා. වෙනද තරම් සෙනගද පාර දෙපැත්තේ නෑ. මගේ හිතට පුදුම සතුටක් දැනුණා. වෙනද තරම් සෙනගද පාර දෙපැත්තේ නැත්තේ, වෙනද තරම් සෙනගද බස් වලට එකේ නැත්තේ. හැමෝම පාන්දර නැගිටලා පන්සල් ගිහිල්ලා ඇති. මන් දන්නේ පින්වතුන් කොහොම හිතනවද කියලා. හාමුදුරුවෝ එහෙම හිතුවට අපේ ගෙදර ඇවුන්නම් තාම බුදි.
ඒත් මං එහෙම හිතන්නේ නැහැ ඉතින්. මට පේන ටිකෙන් මම හිතන්නේ. මට දැනෙන ටිකෙන් මට පේන ටිකෙන් මං තීරණය කළා මෙහෙම. පේන ටිකෙන් හැමදේම තීරණය කරන්න හොඳ නැහැ. ඒත් මම මෙහෙම හිතුවා හිත හදාගන්න. සමහර දේවල් පෙනෙන මට්ටමින් තීරණය කරාම හොඳයි. හිත හදාගන්න. නේද? හිත හදාගන්න අපි ඒකට කියන්නේ හිත රවට්ට ගන්නවා කියලා. හිත රවට්ට ගත්තොත් Tamanටම තමයි ඒත් පෙනෙන මට්ටමින් බම්බල්ලා හිතුවා. අද සෙනග අඩු ඇත්තේ උදේ පාන්දර නැගිටලා ගොඩක් අය පන්සල් ගිහිල්ලා ඇති කියලා. තමන්ගේ බෙල්ලේ තියෙන විලංගු ගලව ගන්න යන්න තියෙන එකම දවස පුරපසළොස්වක් පොය දවස් පින්වතුනි. තමන්ගේ බෙල්ලේ තියෙන දන්වැල් විලංගු ගලව ගන්න යන්න තියෙන එකම දවස පුරපසළොස්වක් පොය දවස. මේ දන්වැල මේ විලංගුව බෙල්ලේ තියෙන තාක්කල් හිරමයි. ගැලවෙන්න කියලා අදිනවා. නිදහස් වෙන්න කියලා ඇදලා දානවා. ගැලවෙන්න නිදහස් වෙන්න කියලා අදින්න හිරමයි. ගැලවෙන්න නිදහස් වෙන්න කියලා ඇදලා උත්තර හොයපු තැන්වල හිරවුන් නැද්ද තව? තව දරුවෙක් බලා ගන්න උනා සමහර තැනක. තව පුතෙක්ගේ කැතකුණු අත ගන්න උනා. තව මුණුපුරෙක්ගේ කැතකුණු අත ගන්න උනා. හිත ඉඳලා නිදහස් වෙනවා කියලා හිත හිටියේ. ලොකු දරුවෙන්ගෙන් නිදහස් වෙන්න, ලොකු දුවගෙන් නිදහස් වෙන්න කියලා. ඒ නිසා දරුවෝ විවාහ වුණේ නැති අම්මලා අද පොය දවසේ දුක් වෙන්න එපා ඒවා හිතලා. තාම මම සතුටින් ඉන්නේ විවාහ වුණේ නැති හින්දා කියලා හිතන්න. මම නැති දාක උනත් කමන්නේ. තාම සතුටින් ඉන්නේ එහෙම වෙලා තිබුණා නම් අද මෙතනට එන්නත් බෑ. අද පන්සලට යන්නත් බෑ. එතකොට මේ බෙල්ලේ තියෙන විලංගු ගලවන්න තියෙන එකම තැන පන්සල. පොය දවස කියන්නේ විලංගු ගලවන තැන. මේ නිදහස් වෙන්න කියලා හිතපු එකම තැනකින්වත් අද වෙනතුරු නිදහස් වුණාද? ඒකෙන් මම නිදහස් වුණා කියලා හිතපු තැන නැද්ද? ඇති. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. මම ඒකෙන් නිදහස් වුණා කියලා හිතපු තැන් ඇති. ඒත් හොඳට හිතලා බැලුවොත් ඇත්තටම නිදහස් වෙලාද? නිදහස් වුණා කියලා 아무තු ඡායාවක් පෙන්නපු ගොඩාක් තැන්වල දන්නේම නැතුව තව දන්වැල් හිර වෙලා බෙල්ලේ. දන්වැල් හිර වුණාට කමන්නේ එකපාර මරලා දානවා නම් පින්වතුනි. ඒත් එහෙම නෑනේ. නේද? මේ හිරේට රිදුනට කමක් නෑ. මේ හිරේ එකපාර හිර වෙලා ඉවර වෙලා යනවා නම් ඒත් එහෙම වෙනවද? ස්වභාව ධර්මයේ එහෙම කරන්නේ නෑනේ පින්වතුනි. තියෙන හිරසාගත හිරගතිය තියෙන දේවල් තව හිර කර නැති කඳුළු ගන්නමනේ හදන්නේ. ස්වභාව ධර්මයේ. මේක එකපාර ඉවර වෙන්නේ නිසා හිරේ සැපක් කියලා හිතන්න එපා. ජීවිතේ සැපක් කියලා හිතන්න එපා. පෝය දවස විලංගු ගලවන්න තියෙන දවස. එදාට වෙන වැඩ දාගන්න එපා පින්වතුනි. එක දවසක් උදේ පාන්දරට ඇවිදින්න බැරි වුණා කියලා මොකද පින්වතුනි? නේද? ඇඟ හදාගන්න, ඇඟ හරි ගස්ස ගන්න, සීනි අඩු කරගන්න, කොලෙස්ටරෝල් බස්ස ගන්න, ප්‍රෙෂර් අඩු කරගන්න පින්වතුනි මාසේ දවස් 29න් එක දවසක් නොගියා කියලා මොකද? ඔయిత වඩා ඉන්න වෙනවා ලෙඩ දුක් හැදුනොත් නම්. හෙම්බිරිසාවක්වත් හැදුනොත් නම් අර එක දවසට වඩා ඉන්න වෙනවා. ඒ නිසා පිනිබවා දුවන්නේ නැතුව පුළුවන් නම් පොය දවසට දුවන එක නතර කළා. පන්සලට යන්න වෙලාව හදාගන්න. එතන තමයි හිර ගලවන තැන, එතන තමයි හිත ගලවන තැන. එතනට යන්න ඕනේ. මොකද දුවලා හදාගත්තත් මේක කවදා හරි ලෙඩ වෙනවනේ. නැද්ද? දවසට පැය 2 ගානේ වෙන් කරත් දුවන්න කොච්චර දුවලා මේක හදාගත්තත් කවදා හරි දවසක මේක ලෙඩ වෙනවා. ඒව නවත්තන්න බෑ. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා පන්සලට යන්න ඕන හිර ගලවන්න පොය දවසේ වෙන වැඩ දාගන්න එපා කිව්වේ ඒකයි. දුවන්න එපා පොය දවසේ උදේ නැගිටලා පන්සලට යන්න. පොය දවසේ වෙන වැඩ කිසිම දෙයක් දාගන්න එපා. දවස් 29ක් කැඹුරුවේ කාටද? පින්වතුන් හිතින් අහලා බලන්න. දවස් 29ක් කැඹුරුවේ කාටද? මටද? මට කැඹුරුවා නම් අපි මෙතනට බණ කියන්නේ එන්නේ නෑනේ පින්වතුන්. මාසේ දවස් 29න් එක දවසක් අනුන්ට කඹුරලා දවස් 29ක් විතරක් පින්වතුන්ගේ පැත්තට පින්වතුන් කඹුර ගන්නවා නම් අපි මෙතනට වඩින්න ඕනේ නෑ. පන්සලේ ඉන්න අපි දන්නෝ, පන්සලේ වැඩ ඉන්න අපි දන්නෝ පින්වතුන් මාසේ දවස් 30න් දවස් 29ක් කඹුරන්නේ අනුන්ට කඹුරලා පෝය දවසත් අනුන්ට කඹුරන්න එපා පින්වතුනි.
අනුන්ට කඹරන්න එපා පොයේ දවසේ. පොයේ දවසේ තමන්ට කැඹිරිල්ලක් කරගන්න, තමන්ට වැපිරිල්ලක් කරගන්න පොයේ දවසේ. අනුන්ට කඹරන්න එපා. අනුන්ට කොච්චර කරත් ඇති කියලා තීද? මේ අත් දෙකෙන් දරුවන්ගේ රෙදි කොච්චර හොදලා තීද අම්මලා? ඔය අත් දෙකෙන් තමන්ගේ දරුවන්ගේ තමන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ රෙදි කෑලි කැතකුණු එක්ක ඔය අත් දෙකෙන් කොච්චර හොදලා තියනවද? ඒව ඇති කියලා හිතන්න. ඒව ඇති කියලා හිතන්න. බඩ දිහා බල බල ඇයි තාම නැත්තේ කිය අර කැතකුණු ජරාව පිරිච්ච රෙදි හොදන්න එපා. දරුවගේ උනත් කැතනේ. මම කියන්නේ ලැබිලා තියෙන ටික කරන්න. දැන් මේව වරද්දලා ගන්න එපා. හෙට මේ ගෙවල් මම මේ කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ අපි. නේද? අපි මාසේ දවස් 29ක් දවස් 30ක් අනුන්ට හැම මාසෙම කඹරනකොට 30 ගෙවි යනකොට සෙල්ලම් කියලාද හිතන්නේ පින්වතුනි? දවස් 30 අනුන්ටම කඹර ගෙවි යනකොට සෙල්ලම් කියලාද හිතන්නේ පින්වතුනි මේවා? බුද්ධ ශාසනයක් හම්බ වෙන්නේ ඊළඟ වතාවේ මනුස්ස ලෝකෙට එනකොට පින්වතුන් බුද්ධ ශාසනය නැති වෙන්න පුළුවන්. මේකත් දිගට නැහැ. චෛත්‍ය වඳින්න තියෙන ඉඩකඩ දිගට හම්බ වෙන්නේ නැහැ. බෝධිය වඳින්න තියෙන අවස්ථාව දිගට හම්බ වෙන්නේ නැහැ. දන්ශාලාවකට බණශාලාවකට පය උස්සන්න තියෙන අවස්ථාව දිගට හම්බ වෙන්නේ නැහැ. හරි කලාතුරකින් බුද්ධ ශාසනයක් හම්බ වෙන්නේ. දාරුචීරියගේ කතාවෙන් අහලා තියෙනවානේ අටපිරිකරක් හොයාගන්න බැරි වුණානේ මහානකමට. දාරුචීරිය අනාගාමී ඵලයටපත් වෙන්න කුසලයේ තිබුණට සිවුරක් හම්බ වෙන්න පින තිබුණේ නැහැ දාරුචීරියට. ඔව්. අනාගාමී ඵලයටපත් වෙන්න කුසලයේ තිබුණ දාරුචීරියට එහෙනම් සිවුරු පිරිකර හොයන් එන්න කිව්වා. සිවුරක් මුණ ගැහෙන්න සිවුරක් අතට අහු වෙන්න දාරුචීරිය සසරේ සිවුරක් පූජා කරලා නැහැ. බුදුහාමුදුරුවෝ දැලිපිහි සූදානම් කරගෙන නැහැ. බාබර් සාප්පුවට යනවා කියන හදන්න එපා. බුදුහාමුදුරුවෝ ළඟට මහාන වෙන්න යන්න. බුදුහාමුදුරුවෝ ළඟ දැලිපිහි නැහැ. අටපිරිකර හොයන් එන්න වෙයි. ෆෝන් වලට කාඩ් දාන වෙලාවේ කාඩ් එකෙන් කාඩ් එකට වියදම් කරන රුපියල එකතු කළා පින්වත් දරුවොත් අටපිරිකරක් පූජා කරන්න. එකපාර නෙමෙයි සැරින් සැරේ. පිරිකරටම එකපාර පූජා කරන්න ඕනේ නැහැ. සැරින් සැරේ පූජා කරන්න. පුළුවන් වතාවක හිසේ කෙස් ටික බා ගන්න නැති හාමුදුරු කෙනෙකුට කටර එකක් අරගෙන පූජා කරන්න. මහා සංඝරත්නයට දීපු දේ කප්පානි සත සහස්සානි සංගේ දින්නන්න නස්සති. අර යමයා කිව්වට මහලු මඩමට දෙන එක තමයි හොඳ ඔය හාමුදුරුවන්ට දෙනවට වඩා. එහෙම කියන අය නැත්තේ නෑ. අනාථ නිවාසයකට ළමයි ලපටි ඉන්න තැනකට දෙන එක තමයි හොඳ ඔය හාමුදුරු කෙනෙකුට දෙනවට වඩා. අද පොය දවසේ එහෙම කියන කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නව නම් තාමත් දක්ඛිනා විභංග සූත්‍රය කියවන්න. දක්ඛිනා විභංග සූත්‍රය කියවන්න. ඒ නිසා ජීවිතේ එක වතාවක් හරි කීය හරි එකතු කරලා කොණ්ඩේ කපා ගන්න භික්ෂුවකට විනයානුකූලව බුද්ධ ආඥාවට අනුව පැවිදි ජීවිතයට ආපු කෙනෙක්ට විනයානුකූලව මහාන පිංකම් දැකලා තිනවනේ. පන්සලේ සාමණේර පොඩි හාමුදුරුවෝ ඉන්නවනේ. පන්සල ගෙවල් ළඟ පිරිවෙන් තියෙනවනේ. ඒ පිරිවෙන් වල ඉන්න පොඩි හාමුදුරුවන්ගේ කොණ්ඩේ වැවිලානේ. එක කටරයකින් 20ක් කොණ්ඩේ කපන්නේ කොහමද? නේද? කොණ්ඩේ වවාගෙන ඉන්න එක ඉක්මනට ෂෙයා වෙනවා. ඒ වුණාට කොණ්ඩේ කපා ගන්න කටර එකක් ඕනේ කියන එක හරි හැමින්නේ ෂෙයා වෙන්නේ. ජීවිතේ මේ කියන්නේ පින්වතුන්ට සසරට ඕන වෙන දෙයක් මේ අදත් එක්ක හදලා කියන්නේ. පින්වතුන්ට බුදු කෙනෙක් ළඟ පැවිදි වෙනවා නම් බුදුහාමුදුරුවෝ ළඟ දැලිපිහිය නැහැ. බුදුහාමුදුරුවෝ කොණ්ඩේ කපන්න සූදානම් වෙලා නැහැ කාගේවත්. අපේ ලොකු හාමුදුරුවෝ අපේ එහෙම කරාට බුදුහාමුදුරුවෝ ළඟ දැලිපිහිය නැහැ. ඒක ඉනේ ගහගෙන නැහැ බුදුහාමුදුරුවෝ. ඒක ඉනේ ගහගෙන හිටියානම් එහෙම මිනිස්සු කියනවා එයා බුදු වුණාට දැලිපිහිය ඉනේ. කියන්නේ නැහැ කියලාද හිතන්නේ? ඒ පුතේ. එයා බුදු වුණාට දැලිපිහිය ඉනේ. එහෙම කියන්නේ. ඇහෙනවනේ පින්වතුන්ට. පින්වතුන්ට ඇහෙනවනේ. බුදුහාමුදුරුවෝ ළඟ දැලිපිහිය නැහැ. කටර එකක් පූජා කරලා තියන්න ඕන වෙනවා දවසක. කප්පාණි සතසාසානී සංගේ දින්නන්න නසති. අනෙක් හැම කෙනෙකුටම දීපු එක විපාක ලැබෙන කාලයක් තියෙනවා. අනෙක් හැම කෙනෙකුටම දෙන දේ විපාක ලැබෙනවා යම් කාල සීමාවක්. තිරසනෙකුට කන්න කටක් දුන්නොත් භව 100ක් කෑම ලැබේ. තිරසනෙක්ට ආදරෙන් කන්න කටක් දුන්නොත් හැංගීමෙන් ඒකත් දෙන්නම් වාලේ නෙමෙයි. අපි බල්ලට බත් දාන්නේ දෙන්නම් වාලේ. ඇත්තද බොරුද? අපි බල්ලට බත් දාන්නේ දෙන්නම් වාලේ. අපි බල්ලට බත් ටික දාන්නේ අල්ලපු ගෙදරත් එක්ක කතා කර කර. අපි බල්ලට බත් ටික දාන්නේ ෆෝන් එක කනේ ගහගෙන. ෆෝන් එක කනේ ගහගෙන බල්ලට බත් ටික දැම්මට පින සම්පූර්ණ නැහැ. පින සම්පූර්ණ නැහැ.
පාරේ ඉන්න බල්ලට ගල් වලින් පොළු වලින් තලතල අපේ බල්ලගේ විතරක් ඔළුව අතගගා විතරක් බට් එක දානවා නම් එතනත් පින සම්පූර්ණ නැහැ. එතන තියෙන්නේ ඒ දාණය පරයාගේ උපාදානයක්. දාණයට වඩා ඉහළින් ගිය උපාදානයක් එතන තියෙන්නේ. ඒ අපේ බල්ලා කියන ගතිය. දාණයට ඉහළින් ගිය උපාදානය. පින සම්පූර්ණ වෙන්නේ කොහොමද? పూర్ව චේතනාවයි, මුංචන චේතනාවයි, අපර චේතනාවයි කියන තුන් තැනම හරි බැලන්ස් එකට ඉන්න ඕනේ. හිත හදාගන්න ලේසි නෑ කිව්වේ ඒකයි පින්වතුනි. හිත හදාගන්න දැනගන්න තියෙන දේවල් කොච්චරද? ඒ නිසා මහා සංඝරත්නයේ වැඩ ඉන්න කාලේ අඩුපාඩු හොය ඉන්න එපා. කටර එකක් පූජා කරන්න පුළුවන් තැන කටර එකක් පූජා කරන්න. දෙවනි වතාව හාමුදුරුවෝ වළඳන්නේ මොකකද කියලා බලන්න. පාත්තරම කරතියන් යන්න ඕනේ නෑ. එහෙම එකක් නෑ. කාලෙන් කාලෙට සමහර දේවල් වෙනස් විය යුතුයි නම් ඒ වෙනස් වීම නිවනට බාධාවක් නැත්නම් ඒ කියන්නේ පාත්‍රය අයින් කළා පිඟානේ වැළඳුවට කමක් නෑ. බඩ පිරෙන එකනේ. හාමුදුරුවෝ වළඳන්නේ මොකද්ද කියලා බලලා අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ හාමුදුරුවන්ටම විතරක් නෙවෙයි දාන පින්කම් ඕනතරම් පන්සලේ වෙනවා. ඒ දාන පින්කම් වල පිඟන් හොදද්දි ඕනතරම් පිඟම් බඩු පොඩි වෙනවා. අහලා බලන්න. පිඟම් බඩු මොනවා හරි අඩු නම් පිඟානක් දෙකක් ගෙනihin දෙන්න. මේ පුංචි දරුවන්ට පුළුවන් 50 එකතු කරලා ගෙනihin දෙන්න. දරුවෙක් ගෙනihin පූජා කරන දේ පත්තර කොලයක ඔතල ගිහිල්ලා පූජා කරන පිඟාන හාමුදුරුවෝ සුදුද කළුද බලන්න තෝ පිළිගන්නවා. පොඩි හිතකට එහෙම හිතුන එක කොච්චර වටිනවද? පොඩි හිතකට එහෙම හිතන එක කොච්චර වටිනවද? පිඟාන පාත්‍රයක් දීලා තිබුණොත් පිඟානකට පාත්‍රයකට බෙදලා තිබුණොත් අනිකාං බෙදලා තිබිලා අත් දෙක අකුලන් ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් අරගොල්ලෝ බෙදන්න ඉන්න මොකකටද බෙදන්නේ? බෙදන්න එකක් තියෙනවනේ. ඒ කියන්නේ පාත්‍රෙත් පූජා කරලා තියෙන්න ඕනේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඒකයි දානයක් දෙනකොට හැමදේම ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයක් පවතින කාලේ ඉපදිලා දන් දෙන්න. ඊළඟට මනුස්ස ජීවිතයට එනකොට මේව ඔක්කොම නැති වෙලා තියෙයි. වඳින්න පුදන්න මොකුත් නැහැ. හාමුදුරු කෙනෙක් දකින්න නැහැ. අහලා තියෙනවනේ. කාසාව කණ්ටකේ කියලා එකෙක් එනවා කියලා ඉස්සරහට. ඒ ආවට පස්සේ එදාටත් පින්වතුන්ගේ හිතේ තියෙන්න ඕන මහා සංඝරත්නයට දෙනවා කියන චේතනාව හදාගෙන දෙන්න. මේවා කරන්න ඕන අද පොයේ දවසේ ඉගෙන ගන්න මේ හැමදේම ඉගෙන ගන්න තැන බණශාලාව පොයේ දවසේ. ඒකයි කිව්වේ ජීවිතේ දවස් 29ක් අනුන්ට කඹරලා පොයේ දවසේ 10 වෙනකම් බුදියන්න එපා. ගෙවල් වල ඉන්න හැමෝම මේ දේ තේරුම් ගන්න තමන්ට තමන් විතරයි. තමන් කරගන්න දේ තමන් අරයි යනවා. වෙන කෙනෙක් කරගත්ත දෙයක් මට ගෙනියන්න බෑ. අක්කගේ බෑග් එක නංගිට ඉස්කෝලේ ගෙනියන්න පුළුවන් වුණාට අක්කගේ පන්තියට එනකොට අක්කගේ සපත්තු දෙක නංගිට දාන්න පුළුවන්කම තිබුණට අක්කගේ පන්තියට එනකොට අයියාගේ ඉතුරු වෙච්ච පොත් ටික මල්ලිට ගෙනියන්න පුළුවන්කම තිබුණට අයියාගේ පන්තියට එනකොට පින එහෙම බෑ. පින එහෙම බෑ. පිනට හැම වෙලේදීම හිත තියෙන්න ඕන. අක්කලට අයියලට මල්ලිලට උනා ෂෙයා කරගන්න පුළුවන් වෙන්නේ හිත තීනම් විතරයි. හිත නැත්නම් බෑ. එනිසා හිතන්න දවස් 29ක් ඒක බොරුවක් නෙවෙයි. මාසේ දවස් 29ක් අපි කඹුරලා තියෙන්නේ සිමෙන්ති ගල් වලට. අපි කඹුරලා තියෙන්නේ පොළවේ පස් වලට. අපි කඹුරලා තියෙන්නේ gedara වලං වලට. අපි කඹුරලා තියෙන්නේ බේසන් වල පුරෝල ගොඩ ගහලා යන රෙදි වලට. කඹුරලා තියෙන්නේ අපි. කොච්චර අපරාධයක්ද පිනත. ගිලම්පසගෙන ආවා. මහන්සි වෙන්නේ වැඩිපුර මම නේද? ඒ නිසා ඔහොම ඩිංගක් එහෙම තමයි වාසනාව. වාසනාව වෙනකොට වෙලාවක් කලාවක් නැහැ. ඇත්තද බොරුද? පිංගතුන්ට ඉතින් ගිලම්පස නැහැ. එහෙම තමයි වාසනාව. ඒ නිදහසුන එකේ වාසනාව. මාත් ඔතනට වාඩි වෙලා ඉන්න උනා නම් එහෙම මමත් ඔතන චරිතයක් උනා නම් එහෙම මේ වාසනාව වැහෙනවා. මගේ වාසනාවට මුකුත් හිතන්න එපා. පින්වතුනුත් ඒ වාසනාව හදාගන්න. පින්වතුනුත් ඒ වාසනාව හදාගන්න. මේ වාසනාව හැදෙන්නේ හිතේ බර නිදහස් වෙනකොට. කඹුරණ එක අඩු වෙන්න ඕනේ. කඹුරණ එක අඩු වෙන්න ඕන. කඹුරනකොට හිත ඇතුලේ උපදින හිතුවිලි මොන වගේවද? කේන්තිය, ආදරය, වෛරය. ඒව තමයි කඹුරනකොට හිතේ හැදෙන්නේ. ආයතනයකට කඹුරන කෙනාට ආයතනය ගැන හැදෙනවා. දරුමල්ලන්ට කැඹුරුම විතරක් කරන අයට ඒගොල්ලෝ ගැන හැදෙනවා. වත්ත පිටියට කැඹුරුම විතරක් කරන අයට ඒව ගැන හැදෙනවා. කැඹුරුමෙන් හැම වෙලේදීම හැදෙන්නේ
කේන්තිය, ආදරය, වෛරය, රාගය. ඕවා තමයි කැඹුරු මේ තියෙන්නේ. ඕවා තමයි කැඹුරු මේ තියෙන්නේ. කැඹුරුම කරන්න ඕන දෙයක් ගන්න ඕනනම් නේද? දෙවියන්ට තමයි කැඹුරුම කරන්නේ. දෙවියන් ඉදිරියට ගිහිල්ලා පළතුරු වට්ටියක් තියලා කැඹුරුම කරන්නේ මොකද? මොනවා හරි දෙයක් ඉල්ලන්නනේ. ඉල්ලන්න හිත තියෙන තාක්කල් මිනිස්සු මොනවද එහෙනම් කරන්න ඕනේ? ඉල්ලන්න දෙවියන් ඉදිරියට පළතුරු වට්ටියක් අරගෙන යනවා. පළතුරු වට්ටිය අරගෙන ගිහිල්ලා තියන්නේ ඉල්ලන්නනේ. ඉල්ලපු දෙයක් හරි ගිය එකටත් තියලා ඒ ගමම්ම ආපහු එකක් බොරුද? පළතුරු ඉල්ලපු එකක් හරි ගිහිල්ලා පළතුරු වට්ටියක් තියලා ඒ පළතුරු වට්ටියෙන්ම ආපහු තව එකක් ඉල්ලනවනේ. ඒ කියන්නේ මිනිස්සු කඹරන්න ඕන, සත්වයා කඹරන්න ඕන ඉල්ලන හින්දා නේද? මහන්සි වෙන්න ඕන, රෙදි හොදන්න ඕන, බලා ගන්න ඕන, තාප්ප ගහන්න ඕන, ගෙවල් හදන්න ඕන, රස්සාවල් කරන්න ඕන මොනවටද? ඉල්ලගෙන හදාගත්ත දේවල් හින්දා. මොනවද ඉල්ලගත්තේ? සුජීව ප්‍රසන්නාරච්චි මහත්තයාගේ නවකතා පොත්වල එහෙම තියෙනවා. ගොඩක් නවකතා පොත්වල තියෙනවා අපි සංසාරයේ පුරාවට නතර වෙන්නේ නැතුව ආයේ මොනවද ඉල්ලුවේ කියලා. මොනවද? බොඳ මීදුම් නවකතා පොත පරණ අය දන්නෝ. මොනවද ඉල්ලන්නේ? නාටකම්කාරයෝ නාට්‍ය ඇතුලේ සරා මොනවා හරි ඉල්ලුවද කාගෙන් හරි? ආදරය ඉල්ලන්නේ. මොනවද ඉල්ලන්නේ? ආදරය. සංසාරයේ පුරාවට ආදරය ඉල්ලන තාකල්, ඒ කියන්නේ කඹරන්න වෙන්නේ ඉල්ල යන හින්දා. මොකක් ඉල්ල යන හින්දාද? ආදරය ඉල්ල යන හින්දා. කාගෙන්ද? පින්වතුන් හිතලා බලන්න, ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් මම කාගෙන් හරි ආදරය ඉල්ලනවද කියලා. දරුවෙක් බණ අහන ගමන් ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන බලන්න මගේ හිත කාගෙන් හරි ආදරය ඉල්ලනවද කියලා. බණ අහන වයසකම ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් ටීවී එක දිහා බලාගෙන ඉස්පිරිතාලේ වාට්ටුවක කාමරයක ඉඳගෙන මේ බණ අහනවා නම් ඇස් දෙක පියාගෙන හදවතට අත තියලා හිතලා බලන්න මම කාගෙන් හරි ආදරය ඉල්ලනවද කියලා. පින්වතුන් ඇස් දෙක පියාගන්න. හැමෝම ඇස් දෙක පියාගන්න. දකුණු අත අරගන්න. හදවතට පපුවට තියාගන්න. හොඳට බලන්න, අවංකව බලන්න මම කාගෙන් හරි ආදරය ඉල්ලනවද කියලා. මම මොකකින් හරි ආදරේ ඉල්ලනවද කියලා. මම කාගෙන් හරි මේක නැවත ඉල්ල මදි මට කරනවා මදි, මං ගැන බලනවා මදි, මට කතා කරනවා මදි, මම ගැන හොයනවා මදි, මං සලකපු විදියට සලකන්නේ, මම හිතුවේ ඔහොමද, ඒත් කොහොමද මේ කරන්නේ? ඕන්න පින්වතුනි අහු වෙනවා. අත්පල්ලයට දාන්න. මං කියන්නේ ඒවා ආපහු හිතට අහු වෙන්න හොඳ නැහැ බණශාලාවේ. තියෙනවද කියලා විතරයි පොඩ්ඩක් ඔය බැලුවේ. ඇයි දන්නවද? කවුරු හරි කෙනෙක් කිව්වොත් මම රහත් වෙලා කියලා. නේද? ඒකයි පොඩ්ඩක් අතගාවල බැලුවේ. සමහර දේවල් වචනට කිව්වට අපි පිළිගන්නේ නැහැ පින්වතුනි. අපි ළඟ තියෙනවා මෙෂර්මන්ට් එකක්. ඒව බලන විදිහක්. මේ අත මෙතනට තියලා බලනකොට ඔක්කොම එනවා ඇවිස්සිලා කැළඹිලා කාන්දමකට එන ටිකක් එනවා වගේ නැද්ද? කාන්දමකට එන ඇවිල්ලා වදිනකොට කාන්දමට පණ තිබුණා නම් කාන්දමට සැපක් දැනෙයිද දුකක් දැනෙයිද? කාන්දමට පණ තිබුණා නම් කාන්දමට දුකක් දැනෙනවා. ඇයි? වදිනකොට වදින්නේ රිද්දගෙන. ආදරය හැම වෙලේදීම හිතත් එක්ක සෙල්ලම් කරන්නේ මොනවා කරගෙනද? රිද්දගෙන. තමාගේ හිතේ උපද්දව ගන්න ආදරය හැම වෙලාවෙදිම තමන්ගේ හිතත් එක්ක සෙල්ලම් කරන්නේ හිත රිද්ද. රිදෙනකොට මොකද පින්වතුනි වෙන්නේ? රිදෙනකොට මොකද වෙන්නේ? අල්ලපු ගෙදර මිනිස්සයාගේ වත්තේ කොස් ගහේ තියෙන කොස් කොළ ටික හැමදාම අපේ පැත්තට වැටෙනවා.
කොස්සත්ත කපන්නය කියලා කිව්වා කොස්සත්ත කැපුවේ නැහැ. ඇයි? එයාට අපිට රිද්දන්න තියෙන මෙවලම කොස්සත්ත. එයාගේ කොස්සත්ත දැන් අපේ හිතට මොකද පින්වතුනි වෙන්නේ? මොකද පුතේ වෙන්නේ? එයාගේ කොස්සත්ත දැන් අපේ හිතට රිදෙනවා පින්වතුනි. එයාගේ කොස්සත්ත දැන් අපේ හිතට රිද්දනවා. කොස්සත්ත හිතට රිද්දනකොට පින්වතුන්ගේ හිතට මොකද්ද හැදෙන්නේ? කේන්තිය. කොස්සත්තත් එක්කද කොස්ගහේ අයිතිකාරයත් එක්කද? කොස්ගහේ අයිතිකාරයත් එක්ක. රිදෙනකොට ඊළඟට අනිත් පැත්තෙන් ඇති වෙන්නේ මොකද්ද? කේන්තිය. රිදෙනකොට අනිත් පැත්තෙන් ඇති වෙන්නේ කේන්තිය. හැම අරමුණකම තියෙන්නේ ඔන්න ඔය දෙක. මොකද්ද? ආදරයයි කේන්තියයි. හැම අරමුණකම තියෙන්නේ තමන් ගත්ත දේවල් හෝ ගන්න හිතාගෙන ඉන්න දේවල්. හිතපු නැති දේවල් ගැන මොකුත් නැහැ. ඒ පිළිබඳ මේ වෙලාවේ කිසිම සංඥාවක් හිතේ නැහැ. ඒ ගැන මේ වෙලාවේ කිසිම සංඥාවක් හිතේ නැහැ. මම මෙතන ඉන්න අම්මා කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම අම්මා Instagram එහෙම හදන්න හිතාගෙන ඉන්නවද කියලා මේ අම්මට එහෙම කිසිම සංඥාවක් හිතේ නැහැ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හිත ආදරෙන් බැඳෙන්නේ හැම වෙලේදීම ලැබුණේ නැති හිත හදාගත්ත. නොලැබුණු හිත හදාගත්ත. මොනවා හරි ක්‍රමයකට මොකක් හරි විදියකට ස්ට්‍රක්චර් එකකට හිත හදා ගන්නවා. නොලැබුණු හිත හදාගත්ත දෙයට බැඳිලා තියෙනවා. ඒ වගේම හිතලා ලැබිච්ච දේවල් වලට ආදරේ තියෙනවා. ඔන්න ආදරේ හිත ඇතුලේ කොච්චර තියෙනවද? ඕක නැවත උපදිනකොට ඒවත් එක්කම තමයි කේන්තියක් තියෙන්නේ. ඒවට තමයි කේන්තිය එන්නේ. අම්මා කෙනෙක්ට දරුවෙක් ගැන කේන්තිය එනවා ඇත්තේ අච්චර ආදරෙන් අච්චර ඕනකමෙන් අරතරම් පස්සෙන් ගිහිල්ලා පන්ති දාලා උගන්වන්න මහන්සි වෙලා ඒ ඔක්කොම ටික මොකෙන්ද කරන්නේ? මේ පියවර ටික මොකෙන්ද කරන්නේ? පාන්දර නැගිට්ටෝලා එයා නිදා ගන්නකම් අම්මත් ඇහැරලා ඉඳලා රෑ 12ට කෝපි වීදුරු අරගෙන අවිල්ලා ගෙනත්ලා දීලා මේ ඔක්කොම ටික දරුවා ගැන මොකද්ද තියෙන්නේ? ආදරේ. හෙට අනිද ගෙවල් අත්තරලා දාලා යන්න නෙවෙයි මේ කියන්නේ පින්වතුනි. දවසක තේරුම් ගන්න ඕන ඇයි මේ කැඹිරිල්ල මෙච්චර කඹරන්නේ කියලා. නිවන පිළිබඳ අදින් පස්සේ පින්වතුන්ට ප්‍රශ්නයක් එන්න බෑ. ඇයි මට නිවන් අවබෝධ කරගන්න බැරි කියලා. හේතුවට ඒ ප්‍රශ්නට උත්තරය යන අත තියපු වෙලාවේ පින්වතුන්ට දැනෙන්න ඕනේ. අන්න ඒක තමයි උත්තරේ. අර අත තියපු වෙලාවේ පපුව ගලෝගෙන එන වේගෙට ආදරය කරන වස්තු ටික මැවි ආවා. අන්න ඒක තමයි හේතුව නිවන මෙතෙක් අවබෝධ නොවෙන්න. නිවන මෙතෙක් අවබෝධ නොවෙන්න හේතුව මේක. එතකොට මේ ආදරය හින්දා තමයි මේ හිත පවතින්නේ නැවත. ආදරය ඕන විදිහට නොලැබෙනකොට අර දරුවා විභාගේ ලියන්න යන දවසේ දරුවත් එක්ක යනවා පන්සලට. දරුවා විභාග ශාලාවේ අම්මා පැය 3ම බෝධිය ළඟ. මොකක් හින්දාද? ආදරේ හින්දා කඹරනවා. මේ දුක විඳින්නේ සතුටක් කියලා හිතාගෙන බෝධිසත්වය එහෙම හිතුවේ නැහැ. පැමිණි දුක් කඳ පැනිවසක් ලෙස බෝසතුන් සිතුවෝ කියලා සේනානායක රලියද්ද මහත්තයා කියනවා. ඒත් මම එතුමට වඩා දෙයක් දන්නවා. එහෙම කිව්වේ නැහැ. පැමිණි දුක් සියල්ල ධර්මතාවය විදිහට දැනගෙන බෝසතුන් පෙරුම් පිරුවෝ. එතුමාට වඩා දෙයක් දන්නව කොට තරහ වෙන්න එපා. මම එතුමාට වඩා දෙයක් දන්න හින්දා තමයි පින්වතුන් මාව ධර්මාසනයක වාඩි කරලා පින්වතුන් බිම වාඩි උනේ. එතුමා ස්ටේජ් එකේ ඉන්නකොට මිනිස්සු බිම අහන් වැඳගෙන ඉන්නේ නැහනේ. ඒ අපි දෙන්නගේ විදි දෙකක්. අපි දෙන්නගේ මාර්ග දෙකක්. අපි දෙන්න කියන ඒවා දෙකක්. අපි දෙන්න සතුටු කරන විදි දෙකක්. අපි දෙන්නගෙන් සතුටු වෙන අය දෙපිරිසක්. අපෙන් සතුටු වෙන්නේ පින්වතුන් වගේ තමයි. එතකොට මේ පැමිණි සියලු දුක්ඛන්ද බෝධිසත්වයේ විඳි ඉහිළුවේ. මේක ධර්මතාවය. සසරේ විදිහනේ. ධර්මතාවය කියන්නේ මොකද්ද? සසරේ විදිහ. සසරේ හැඩගැස්ම. සසරේ ක්‍රමය. සසර කියන්නේ උපදිනෝ කියන එක. උපදිනවා නම් ඕක තමයි අත්විඳින්න වෙන විදිහ. සසරේ උපදිනවා නම් ඕක තමයි අත්විඳින්න වෙන විදිහ. මොකක්ද අත්විඳින්න වෙන විදිහ? ආදරය නිසා අල්ලගත්ත දේවල් නැවත හිතට
රිද්දන ගතිය, රිද්දන විදිහ. ඒකයි ආදරය කරන්න එපා කිව්වේ. ඒකයි ආදරය කරන්න එපා කිව්වේ. ඒ ගති ඒ විදිහට වෙනකොට අර ටික ඔක්කොම කරනවනේ. බෝධිය ළඟට ගිහිල්ලා වැඳ වැඳ දරුවා එනකන් ඉඳලා දරුවත් එක්ක ඇවිල්ලා අම්මා කොච්චර මහන්සි වෙනවද ආදරේ හින්දා. අම්මා හිතපු විදිහට උනේ නැති ගමන් කේන්තිය. අර තැන්වල එන්නේ නැද්ද? ඒ තැන්වල එනවා. බෝධිය ළඟ ඉන්නකොට ගෙදර දොරවල් වහලා එහෙන් කෝල් එනවා මෙහෙන් කෝල් එනවා අරවම ඒ තැන්වලදී එනවා. ආවට ඒ කේන්තිය උහුලනවා. කවුරු හින්දාද? දරුවා හින්දා. දරුවෝ හින්දා කේන්ති ඉවසන්න එපා. තේරුණාද? ඒවා බලන්න හොඳට බලන්න. ඒවා හොඳට ගැඹුරින් බලන්න. මේ වැහිලා තියෙන්නේ, මේ මාව වහලා තියෙන්නේ ආදරෙන් අල්ලගත්ත දේවල් මට කරන දේ තමයි මේවා තුල තියෙන්නේ. නිନ୍ଦ නැති කරනෝ. අතට වාරු නැති කරනෝ. මේ අම්මලාගෙන් ඇහුවොත් ගෙදරකට ගොඩ වෙලා අම්මගේ කකුල් දෙක ඔය තරම් ඉක්මනට දනපොල් කටු වලට ආතරයිටිස් ආවේ ඇයිද කියලා ඇහුවොත් අම්මා බය නැතුව උත්තරයක් දෙන්න. මේ මගේ උන් වෙනුවෙන් මං අර හෙට මෙහෙට ඇවිදලා මගේ උන් වෙනුවෙන් අර හෙට මෙහෙට ඇවිදලා තාත්තගෙන් ඇහුවොත් එහෙම තාත්තගේ දනපොල් කටු අමාරු ඔච්චර ඉක්මනට ආවේ කියලා තාත්තලා උත්තර දෙන්න. මේ මගේ උන් වෙනුවෙන් මං උදේ හවහ ඇවිදලා ට්‍රේන් එකේ වුණත් හැමදාම සීට් එක හම්බුන්නේ නැහනේ පින්වතුනි නේද? බස් එකේ වුණත් හැමදාම සීට් එක හම්බුන්නේ නැහනේ. පින්වතුන්ගේ උන් වෙනුවෙන්නේ අර උඩ පොල්ල අල්ලගෙන ඒ වේදනාවක් සැපක් විදිහට අරගෙන වාඩි වෙන්න සීට් එකක් නැතුව පැය ගාණක් ගියේ කවුරු වෙනුවෙන්ද? පින්වතුන්ගේ උන් වෙනුවෙන්. දනපොල් කටු ගෙවුනේ කඹුරලා. දනපොල් කටු ගෙවුනේ කඹුරලා. මේ අත්වල ඇඟිලි වලට ශක්තිය හීන වෙවි යනවා නම් අම්මලාගේ ඒ උනේ දරුවන්ගේ රෙදිම හොදලා. බුදු අම්මේ මොන රෙදි කන්දක්ද හේදුවේ අත් දෙකේ. කවදාවත් බෑ කිව්වද නෑ. හොද වනනෝ. වේලන අන්දන්න කැත කරනවා. අන්දන්න කැත කරනවා. මේ අන්ද පුලේන්සුව මේ තව පොඩ්ඩකින් ආච්චු කළා. ආයි හොදනවා. කොච්චර හේතුවද? මේ ආදරයේ තියෙන ගතිය මේ හොදන්න, කඹුරන්න, දනහිස් ගෙවෙනකන්, අතපය රිදෙනකන් මේ සසර අරගෙන යන්නේ ආදරය කරන වස්තු. සංසාරේ මාව අරගෙන යන්නේ ආදරය කරන වස්තු. ආදරය කරන වස්තු වෙනුවෙන් තමයි හැම වෙලෙදිම කේන්තිය උපදින්නේ. මොකක් හින්දාද? ඒක සැපක් කියලා ගත්ත මෝහය හින්දා. මේ දුක මේක මේවා විඳ හිතින් අඬාඬ මේ දුක දරුවෝ වෙනුවෙන් කමක් නැහෙනි. මිනිස්සයා හින්දා කමක් නැහැ. නෝනා හින්දා කමක් නැහැ කිය අඬාඬ මේ දුක සැපක් විදිහට ගත්තා. ආන්න ආදරයයි මෝහයයි ලින්ක් වෙනවා. සැපක් විදිහට ගන්නවා. ආදරය සතුටක් විදිහට, හොඳක් විදිහට, රාගය, ලෝභකම, ඇලීම සතුටක් විදිහට, හොඳක් විදිහට ගන්නවා. එහෙම නෙවෙයිද හිත ගන්නෙ? හැමදේම එහෙම තමයි ගන්නෙ. හැමදේම එහෙම තමයි ගන්නෙ. මම කියන කෙනා වරන් තින්නේත් එහෙමනේ. මේක පිය දානකොට, මේක අතුල්ලනකොට, මේක අත ගන්නකොට, මේක පිරිමදිනකොට, මේක දිහා බලනකොට මම කියලා කීවරක් හිතින් කියවෙනවා කියලාද හිතන්නේ? කටින් නෙවෙයි හිතින්. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලනකොට හිතේ මම කියන සංඥාව පහළ වෙන වාර ගාන කෝටි ප්‍රකෝටි ගාණක් නැද්ද? දකින අවයවයට, පේන අවයවයට, බලන අවයවයට පහළ වෙන සංඥාව මොකද්ද? මමත්වය. ඉපදුන හැම තැනකදීම ඒ සංඥාව නෙවෙයිද වැඩිපුර හැදුනේ? නියරේ ඉන්න, කුඹුරේ ඉන්න හරකා මූණ බැලුවේ නැති වුණාට කණ්ණාඩියකින් ඒ සංඥාව ඇඟ පුරාම තියෙනවද නැද්ද? තියෙනවනේ. ලේ මස් ඇට නහර විනිවිද ගිහිල්ලා මේ සංඥාව තියෙනවා. කණ්ණාඩිය ළඟදී මූණ බලන හැම වෙලේදීම හිතේ ආවේ මේ සංඥාව, මම කියන සංඥාව. ඒකත් මොකක් කරලා ගත්තද? මගේ කියලා ගත්තා. මේක කාගේද? මේ මොකද්ද? ඇහැ. මේකට මගේ කියනවද? පිංගුතුන් මගේ කියනවද? නෑ, මේක මගේ. මේකට හදාගත්තෙත් මගේ කියලා. නැද්ද? මේක මගේ පිංගුතුනි. මගේ මේ ඇහි මෙන්න මෙතන පොඩි උපන් ලපයක් තියෙනවා බලන්න. මගේ මේ මූණේ චූටි පිම්පල් එකක් ඇවිල්ලා තියෙනවා රිදෙනවා බලන්න මේක පොඩි කරන්න පුළුවන්ද කියලා. මගේ මෙන්න මෙතන නිකට යට චූටි හරි නිකන් රිදෙනවා වගේ නිකන් රෑෂ් එකක් ඔය ඇවිල්ලා බලන්න ඒක හොඳ කරන්න පුළුවන්ද කියලා. මේ ඔක්කොම කාගේ කියලාද ගත්තේ? මගේ කියලා පින්වතුන්ට අහුනේ උඩ සිවිය. මගේ කියලා පින්වතුන්ගේ ඇහැට අහුනේ උඩ සිවිය. හැම වෙලේදිම හොඳට මේ ටික අහගෙන ඉන්න.
කවදා හරි දවසක නිවන් දකින්න නම් මගේ කියන සංඥාව කැඩෙන්න ඕනේද නැද්ද? කැඩෙන්න ඕනේ. දරුවෝ අත්හැරලා කැලේට යයි. ගෙවල් දොරවල් අත්හැරලා කැලේට යයි. ඉන්න හිටින තැන් අත්හැරලා දාලා කැලේට යයි. මම කියන සංඥාව ඔස්සේ උපදවා ගත්ත මගේ කියන සංඥාව කැඩෙන්නේ නැහැ කැලේට ගියාට. තේරුණාද? මම ගැන මගේ කියලා හිතාගෙන ඉන්න සංඥාව මේ උඩ සිවිය ගැන වහ වැටිලා මේ සිවියට වහ වැටිලා මේක මගේ කියලා හදාගත්ත සංඥාව ගෙවල් දොරවල් අතෑරලා කැලේට ගියාට කැඩෙන්නේ නැහැ. අර බැඳීම් ටික කවදා හරි දවසක ඈත් කරන්න පුළුවන්. ඒත් මේ සංඥාව එහෙම කඩන්න බෑ. මම මගේ කියලා ඒකයි බණ අහන්න ඕනේ කියන්නේ. දැන් මේක තේරෙනවා. දැන් තේරෙනවා රැවටිල්ලක් තියෙනවා මොකකටද? මතු පිටට. රැවටිල්ලක් තියෙනවා මොකකටද? මතු පිටට. මොකේ මතු පිටටද? වැඩිපුර සිවියේ මතු පිටට. සිවියේ මතු පිටට රැවටිල්ල තියෙන්නේ. මේසෙට වඩා දරුවට ආදරේ. මේසෙට වඩා මහත්තයාට ආදරේ. බ්ලෙන්ඩර් එකට වඩා දරුවට ආදරේ. ඒකයි බ්ලෙන්ඩර් එක පිච්චුනහම බැනලා නිකන් ඉන්නේ පොඩි දරුවගේ බෙල්ල මිරිකන්න නැතුව. බ්ලෙන්ඩර් එක පිච්චුනාට පස්සේ බැනලා නිකන් ඉන්නව බෙල්ල මිරිකන්න යන්නේ. දරුවා පිච්චුවත් දරුවගේ සිවියට ආදරේ. සිවියට ආදරේ පිටුතුනි. සිවියට ආදරේ. සිවිය ගලවලා පැත්තකට දාලා දරුවා කියන කෙනා ඉන්න ඇරලා ඒ දරුවගේ සිවිය ගලවලා පැත්තකට දාලා වෙන් කරලා දෙනවා දෙතිස් කුණප ටික. සිවියට රැවටිලා හිටපු පින්වතුන් විනිවිද ගිහිල්ලා බලන්න ඕන ඇතුළත මොනවද තියෙන්නේ. මතු පිටට රැවටෙන්න එපා. මතු පිටට රැවටෙන්න එපා. මේකට ටිකක් දිව්වට කමක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ නිරෝගීව ඉන්න ඕන දුවන්න. හැබැයි ටිකක් මේකමත් නැහෙන්න එපා. මේකමත් නැහෙන්න එපා. මේකේ කොණ්ඩේ දිගට තියෙනවා කියලා දිගට තියෙන කොණ්ඩෙමත් නැහෙන්නත් එපා. මේකේ කොණ්ඩේ කොටයි කියලා කොටට තියෙන කොණ්ඩෙමත් නැහෙන්නත් එපා. මේකේ තනින් තන ගස් සුදු වෙලා කියලා තනින් තන සුදු වෙච්ච ගස්මත් නැහෙන්නත් එපා. මේකේ තව සමහර තැනක හොඳට කළුවට තියෙනවා කියලා කළුවට තියෙන ගස්මත් නැහෙන්නත් එපා. මේක සමහර තැනක සම්පූර්ණ සුදු වෙලා කියලා ඒමත් නැහෙන්නත් එපා. ක්‍රම දෙකකට නැහෙනවා එනවා. නේ? හිත හැම වෙලේදීම ක්‍රම දෙකකට කඹරවනෝ. නේද? ක්‍රම දෙකකට. එකක් සැප වශයෙන් අනිත් එක දුක වශයෙන්. මේකට නැහෙන්න එපා. මේක උපාදානය කරගන්න එපා. ඒක තේරුමන්නේ. මේ සිවියට රැවටෙන්න එපා. මේ දෙතිස් කුණප ටික භාවනා කරන පිටුතුණු දන්නවා ඇති. මේ දෙතිස් කුණප ටික වෙන වෙන ගොඩ ගොඩ ගහලා පෙන්නුවොත් මේක දිහා බලන්නේ නාහෙ වහගෙන යනවා පිටුතුනි. නාහෙ වහගෙන යනවා. මලකින් එළියට නිකුත් වෙන දේ ඒ මලේ සුවඳ. ඒ සුවඳට මිනිස්සු කැමති. ඒ සුවඳට මිනිස්සු කැමති. ඒත් මේ ශරීර ගොබේ මේ ශරීර කඳින් එළියට කොතනින්ද සුවඳ නිකුත් වෙන්නේ? සුදු හඳුන් උලලා හදාගත්ත තැන් ටික වෙලාවක් ඇති ගඳයි. නේද? සුදු හඳුන් උලලා ගඳ වහ ගන්න හදපු තැනොත් ඒ සුදු හඳුන් වල තියෙන ෆ්‍රෙෂ් ගතිය නැති වෙනකොට ආයි ඇඟේ ගඳ මත වෙනවා. ඩියෝඩ්‍රන්ට් ගහලා වහගත්ත තැනුත් එහෙමයි. අඳුන් ඇඳලා ඉවර වෙලා හදාගත්ත තැනුත් එහෙමයි. මේවා ගලෝල ඉවර වෙලා හදාගත්තට මාසයක් දෙකක් යනකොට ආපහු මේවා ඉවර වෙන්නේ නැහැ පින්වතුනි. මේවා ඉවර නැහැ. මේ කයට අතිශය කෑදරකමින් අතිශය ඇල්මෙන් මේ කය නඩත්තු කරන තාක්කල් මේ කයේ නඩත්තුවට වෙහෙසෙන තාක්කල් සැලොන් යන්නම වෙනවා. මේකට වහ වැටෙන්න එපා පින්වතුනි. මේකට වහ වැටෙන්න එපා. මේක Tamanට අයිති එකක් නෙවෙයි. වහ වැටෙන්න ඔච්චර එපා. ඔච්චර එපා. මේකෙම තැන් උලුප්ප පෙන්න මේ සිවියට රැවටෙන්න එපා. සිවියට යටින් කැතයි. සිවියට යටින් ගඳයි. සිවියට යටින් පින්වතුනි ස්මෙල් එක දරා ගන්නවත් බෑ. මේ සිවියට යටින් එච්චර ටිකක් වැහිලා තියෙනවා. ලස්සනයි පින්වතුනි. කුම්භෝපමං කායමිමං විදිත්තා. සිවියට යටින් තිබිච්ච එක ගැන බුදුහාමුදුරුවෝ කියපු විදිහ කුම්භූපමං කායමිමං විදිත්වා. මතු පිටට පෙනුන් නැතුණාට මේ සිවියෙන් පටන් ගත්තාම යටට ඔක්කොම තප්පරයක් පාසා මොකද වෙන්නේ? බිඳීමට ලං වෙනවා කිව්වා. කොච්චර ඇත්තක්ද වෙනතන? මොනතරම් ඇත්තක්ද? මවගේ කුස ඇතුළට ආවට පස්සේ කලල විදිහට ඇහැ හැදෙන්න පටන් ගත්තේ කොතනද? එතන ඉඳලා අද දක්වාම ඇහි මොකද්ද සිද්ධ වුනේ? නොපෙනී යෑම පින්වතුනි.
නොපෙනී යාම. කවුරු හරි කෙනෙකුට ලංකාවේ 2 කෝටියක් මිනිස්සු ඉන්න එක එක ආගම් වල ඉන්නවා. කවුරු හරි කෙනෙකුට වෛද්‍යවරයෙකුට හරි කවුරු හරි කෙනෙකුට අත උස්සන්න පුළුවන්ද? මවගේ උපතේ සිට ඇහැ හැදෙන්න පටන් ගත්ත තැන දක්වා ඇහි පෙනීමය උනේ කියලා. මගක් දක්වා විතරයි. ඒ පෙනීම කියන සංඥාව හදාගෙන තිබුණාට ඒක ඇතුලේ තිබිලා තියෙන්නේ මොකද්ද? අන්න අර අන්තිමට කණ්ණාඩි දාන්න වෙන ගතිය. අන්තිමට කණ්ණාඩියටත් පේන්නේ. ඒකයි කිව්වේ මේකට වහ වැටෙන්න එපා. මේකට වහ වැටෙන්න එපා. මේ මතු පිට රැවටීම අල්ලන්න කොයි වෙලාවක හරි මේ මතු පිට රැවටීම අල්ලලා මේක ඇතුළ බැලුවොත් එහෙම පින්වතුනි ඔක්කාරට ඇවිල්ලා වමන යන්නේ. ඔක්කාරට ඇවිල්ලා වමන යන්නේ. ගෙදර කොතන හරි තැනක හූනෙක් මැරිලා වැටිලා ඉඳලා දවස් දෙකක් විතර යනකොට බලන්න ගඳ එන හැටි වුණාගේ. බලන්න ගඳ එන හැටි සිවියට රැවටෙන්න එපා, ලොන් ටිකට රැවටෙන්න එපා, දල දෙකට අනට රැවටෙන්න එපා. ලොන් ටිකට ආදරය කර කර ආදරය කර කර අතගගා ලං කරගෙන තුරුල් කරගෙන ඉඳලා මැරුණට පස්සේ බලන්න ලොන් ටික සේරෝම ඒ ධාතු කොටස් ඒ තැන් වලට අවශේෂ වෙලා යන හැටි. ලොන් ටිකේ ඉඳලා අර ආදරය කර ලොන් ටික තීච්ච හින්දා ආදරය කළේ කුෂ්ඨ හැදිලා තිබුණා නම් ආදරේ නෑනේ. ලොන් ටිකට තමයි බැඳුනේ, ලොන් ටික තමයි අත ගෑවි, ලොන් ටිකට තමයි ආදරය කළේ. බලන්න ඒ මතු පිට සිවියට රැවටෙන්න එපා, මතු පිට සිවියේ රැවටීමට අහු වෙන්න එපා පින්වතුනි. සක්කාය දිට්ඨිය ගලවන්න බෑ. නිවන් දකින්න බෑ. මතු පිට සිවියේ රැවටීමට මොන වෙලාවක හරි මතු පිට සිවියේ රැවටීමෙන් පින්වතුන් ගැලවෙන්න ඕන, දුරස් වෙන්න ඈත් වෙන්න. මේක රැවටීමක්. අද ඉඳලා මූණට පවුඩර් ටික දාන ගමන් හිතන්න මේ රැවටීමක් කියලා. ඒ ගමන් හිතන්න මේ රැවටීමක් කියලා. එතකොට තේරෙනවා, එතකොට අවබෝධ වෙනවා කවදා හරි දවසක. මතු පිට රැවටෙන්න එපා. මේක ධාතු කොටස් වෙන වෙන විදිහට විසිරලා යනවා. එතකොට මේක කඩා ගන්න ගොඩක් අමාරුයි. මම කියන සංඥාව කඩා ගන්න ගොඩක් අමාරුයි පින්වතුනි. කැලේට ගියත් බෑ කිව්වේ ඒකයි. ඉතින් ආදරයත් එක්ක කේන්ති එනවා. එන්නේ නොදන්නකම හින්දා. මේ ආදරය හැදුනේ නොදන්නකම හින්දා. සිවියට වහ වැටුණා. දේවල් වලට වහ වැටුණා. පඨවි ආපෝ තේජෝ වායෝ අමතක වෙලා ගියා. ඕවෙන් හැදිලා තිනවා කියන කල්පනාව හිතට දුරස් වෙලා ගියා. හිතෙන් ඈත් වෙලා ගියා. සිවියට වහ වැටුණා. වහ වැටුණ වෙලේ ඉඳලා මගේ වෙන්න මගේ වෙන්න මගේ වෙන්න කිය ප්‍රාර්ථනා කර ගියා. ප්‍රාර්ථනා කරපු අයත් එක්කම කේන්ති වුණා අන්තිමට. මගේ වෙන්න මගේ වෙන්න මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කර හිටියා. ඒගොල්ලෝ ගියා. මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරේ මනුස්ස සිවියෙන්. ඒත් ඒගොල්ලන්ට මනුස්ස සිවියක් හම්බ වුණේ නැහැ. ඒගොල්ලන්ට හම්බ වුණා සුනකෙක්ගේ සිවියක්, බලලෙක්ගේ සිවියක්, මැස්සෙක්ගේ සිවියක්, මදුරුවෙක්ගේ සිවියක්, හූනෙක්ගේ සිවියක්, මකුණෙක්ගේ සිවියක් හම්බ වුණා. දැන් මගේ වෙන්න කියලා ආදරය කර අතගාපු වස්තුව මගේ විදිහට වෙන සිවියකින් ඉපදුනාට පස්සේ බලලට කොස්ස ඉස්සුවා, බල්ලට පොල්ල ඉස්සුවා පින්වතුනි. සිවිය වෙනස් කරගෙන එනකොට ආදරේ නැති වෙනවා පින්වතුනි. උපාදානය කොච්චර බලයිද දැන් තේරෙනවද? ලෝභය, ආදරය, රාගය කොච්චර බලවත්ද? ඒක නොතේරෙන තාක්කල් මේකම ඉස්මතු කරන්න හදනවා. මේකවත් ඉස්මතු කරන්න යන්න එපා කිව්වේ ඒකයි. මේකත් ඕනෑවට වඩා එපා. ඔය තියෙන විදිහට තියෙන්න අරින්න. හොදන වෙලාවට හොදන්න, පිහදන වෙලාවට පිහදන්න. ඒ නඩත්තුව කරන්න එපයි. මේකට ඉල්ලගෙන ආවනම් මේක ප්‍රාර්ථනා කර ආවනම් ඔබට ඒ නඩත්තුව සිද්ධ කරන්න වෙනවා. ඒ ප්‍රාර්ථනාවෙන් ඔබට ලැබිච්ච මේ කඳ පිනට ලැබිච්ච කඳක් නේද? ගැරන්ඩියෙකුට ලැබෙන කඳකට වඩා කඳ කියලා කියන පංචස්කන්ධ. ස්කන්ධ පහම මේක ඇතුලේ තියෙනවා. කඳ කියන වචනය ඇතුලේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ස්කන්ධ පහම මේ කඳට අයිති වෙනවා. මේ මුළු කඳේ මේ ස්කන්ධ පහම පිහිටලා තියෙනවා. එතකොට මේ කඳ පින්වතුන්ට හම්බුනේ ගැරන්ඩියෙකුට ලැබෙන කඳකට වඩා, කිඹුලෙකුට ලැබෙන කඳකට වඩා මේ කඳ පින්වන්ත නැද්ද? පින්වන්තයි. ප්‍රේතයෙකුට ලැබෙන කඳට වඩා මේ කඳ පින්වන්ත නැද්ද? පින්වන්තයි. මැස්සෙකුට, මදුරුවෙකුට ලැබෙන කඳට වඩා මේ කඳ පින්වන්ත නැද්ද? පින්වන්තයි. ඒත් මේ කඳ පින්වන්ත වුණත් මේ කඳේ ලෙඩ දුක් නැද්ද? පිනට ලැබිච්ච එක ඇතුළේ කරදර. පිනට ලැබිච්ච කඳ දැන් ඔක්කොටම ඔලුව වෙනවනේ. මේක ලැබුණේ ඇත්ත, ඒක හරි. මේක ලැබුණේ පිනට. පින්වතුන්ගේ කතාව හරි. මේක ලැබුණේ පිනට. මේක පිනට නොලැබෙනවා නම් එන හැමෝටම ලැබෙන්නේ නැති වුණා. මේක ලැබුණේම පිනට. ඒත් මේ පිනට ලැබිච්ච කඳත් කරදරද නැද්ද? කරදරයි. කරදර වෙන්නේ පින්වතුනි මේ පැත්ත පෙරලා ගන්න බැරි වෙනකොට.
මොන විදිහට සාත්තු සප්පායම් කළා මොන විදිහට තියන් ඉන්න හැදුවත් මේක අත මිටමලෝලා තියාගෙන ඉන්න බෑ. ශරීර කඳ මේ පංචස්කන්ධය අත මිටමලෝලා තියාගෙන ඉන්න බෑ. මිනිස්සු හදනවා ලොකු ගැම්මක් ලොකු මහන්සියක් ලොකු වේට් එකක් ගන්නවා. මොකටද? මේකේ සික්ස් පැක් හැමදාම තියාගන්න. මේකේ ලාලිත්‍ය හැමදාම තියාගන්න. ඒත් මේක දවසක බෙර කොටේ වගේ. නැද්ද? ඒ පිංගුතුන් කියන්නේ මගේ කකුල බෙර කොටේ වගේ ඉදිමිලා බං. මම කියන එකක් නෙවෙයි. මම කියන දෙයක් නෙමෙයි. මේක කවදා හරි දවසක බෙර කොටයකට සමාන කරනවා. මෙච්චර ලස්සනට තිබුණ කකුල මේ තරම් කියුටෙක්ස් ගාපු නියපොතු මේ තරම් ලස්සනට පිළිවෙලට කපපු නියපොතු කවදා හරි දවසක බෙර කොටයකට සමාන කරනවනේ පිංගුතුනි. කවදා හරි දවසක බෙර කොටයකට සමාන කරනවා. ඒකයි කිව්වේ මේක තියෙන්න අරින්න. මේකට වැඩි ඕනේ. ඕනෑවට වඩා ඕනේ නෑ. මේක කල්පනාවෙන් පරිහරණය කරන්න. මේක පිනට ලැබුණට මේක ඇතුලේ කරදර. පින කියන ඔලගුව ඇතුලේ කරදරක් තියෙනවමයි. පින කියන ඔලගුව ඇතුලේ කරදරක් තියෙනවමයි. දවසින් දවස මේක යන්නේ කරදරයට වැටෙන තැනට. හොල්ලන්න පෙරලන්නවත් බැරි වෙනවා පින්වතුනි. දවසක හොල්ලන්න පෙරලන්නවත් බැරි වෙනවා. මට එහෙම නොවෙන්න පුළුවන්. ඒත් මේ ජීවිතේ නොවුනට යම් තැනකදී වෙන්න පුළුවන්. මට එහෙම වෙන්නේ නෑ කියලා හිතාගෙන හිටිය ගොඩක් උදවියට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවා පින්වතුනි. වෙලා තියෙනවා. හොල්ලලා පෙරලලවත් එක විදිහකට තියාගන්න බැරි තැනට වැටිලා නැද්ද? වෙලා තියෙනවා. මේ කඳේ කොතන උදුම්මල පෙන්නුවත් මේ කඳ ඔහොම තමයි පින්වතුනි. මේ කඳ ඔහොම තමයි. කවදා හරි දවසක හොල්ලන්න පෙරලන්නවත් බැරි වෙනවා. කොමෝඩ් එකට ගිහිල්ලා නිදහසේ වාඩි වෙලා ඉන්න තියෙන එකම තැන වෙන තැනක් තියෙද? උළුවස් උඩ වාඩි වෙලා හිටියොත් දරුවෙක් ඇවිල්ලා කියනවා තේ එකක් හදන්නම් මේ. ටීවී එක ළඟ වාඩි වෙලා හිටියොත් බත් නැද්දම් මේ කන්න. රෙදි වල ළඟ හිටියොත් එහෙම මගේ රෙදි ටික හේදුවද එයි. අහන්නේ නැද්ද? වෙන තැනක් නෑ පින්වතුනි ඔය ගෙදර සනසිල්ලේ වාඩි වෙලා ඉන්න. ඔය ගෙදර වෙන තැනක් නෑ සනසිල්ලේ වාඩි වෙලා ඉන්න. ඕන්නම් බෞද්ධ රූපවාහිනිය දාලා බණ පොඩ්ඩක් අහන වෙලාව විතරයි. ඒත් ඒකටත් කොච්චර අංශය අදිනවද පින්වතුනි? විශ්වාස කරන්න අද උදේ පාන්දර 6:00ට 6ට විතර කවුරු හරි තැනක ගෙදරක අම්මා කෙනෙක් මේ රූපවාහිනිය දාලා බණ අහනවා නම් කී දෙනෙක් බනින්නේ නැද්ද උදේ හිතින්? මං කියන්නේ දවස් 29ක් පිටට කඹරලා එක දවසක්වත් තමන් වෙනුවෙන් කඹර ගන්න කියලා. තමන් වෙනුවෙන් කඹර ගන්න ඕනේ කියලා අපි කියන්නේ. එතකොට මේව වෙනුවෙන් කඹරන්න එපා. මේ ශරීරයත් පැත්තකට කරලා තියන්න ඕනෑවට වඩා ගන්න එපා. මේක එහෙම ගන්න එක තේරුමක් නෑ. මොකද මේක මට අයිති දෙයක් නෙවෙයි. මට මේක මිටමලෝලා තියන් ඉන්න බෑ. පෙර කොටේ වගේ ඉදි වෙනවා. පෙර කොටේ වගේ ඉදි වෙනවා. අතන්ට ගිහිල්ලා වාඩි වෙලා නැගිට ගන්න බෑ තනියෙන්. අන්තිමට බෑ. ඔය ඕන වෙනවනේ අපිට අර කොමෝඩ් එකත් එක්ක වීල් චෙයා. පොඩි පුතාට ඉනත් ගියා. කොමෝඩ් එකත් එක්ක වීල් චෙයා එකක් ඕන වෙනවා දවසක. අද ටිකක් තේරෙන්න ඕන මේව ගැන ඉතින්. මෙහෙම පොඩ තට්ටු කරලා හරි මේ දන්වැල කඩමු. මෙහෙම ඩිංග තට්ටු කරලා හරි මෙහෙම ඩිංග තේරුම් අර බැරි නෑ පින්වතුනි. බැරි නෑ පුළුවන්. හැබැයි නිකන් ඉඳලා නම් බෑ. බෝධිය වටේ පැන්කල විතරක්වත් කරලා ඒක කරන්න බෑ පින්වතුනි. ඒක වෙන්නේ නෑ. ඒක වෙනවා නම් අපි කියන්නේ මෙතෙන්ට එන්න කියලා. සමන්තා චක්කවාලීසෝ කියලා 4 කොනටම ආරාධනා කරලා මෙතෙන්ට එන්න කියලා කියන්නේ. බෝධිය වටේ පැන්කල ප්‍රමාණයක් දාලා මේක කරගන්න පුළුවන් නම් බෑ. මේක හිතට තට්ටු කරන්න ඕනේ පින්වතුනි. හිතට තට්ටු කරන්න ඕන. මේ දන්වැල් රාජය බැඳිලා තියෙන්නේ හිතත් එක්ක. ඒ නිසා මේක තට්ටු කරන්න ඕන කොතන හරි තැනකට කැඩිලා ලිහිලා විසිරලා ඉහිරිලා යන්න. ඒකනේ නිවන් දැක්ක කියන්නේ. තට්ටු කරන්න ඕන. බෝධියම වැඳලා බෑ. ඒ නිසා බෝධිය නොවැන්දත් කමක් නෑ බණට වාඩි වෙන්න. බුදුන් නොවැන්දත් කමක් නෑ බණට වාඩි වෙන්න. බණට වාඩි වෙනවා කියන්නේ බුදුන් වඳිනවා කියන එක. බොරු නෙමෙයි. මේ දරු පැටවුත් එක්කගෙන දන්න කියන ඇත්තෝ මේ විදිහට අද ඇවිල්ලා ඉන්න එක කොච්චර දෙයක්ද? 1000ක් වැඩ තියෙන දවසේ දැන් තේරෙනවනේ පිටට මෙච්චර කල් කැඹුරුවේ කියලා. ওই 1000ක් වැඩ බාරගෙන තියෙන ඔළුවේ තියෙන ඔය ඔක්කොම 1000ට වැඩ පිට අයගේ. මගේ ඒවා නෙවෙයි. මගේ ඒවා කරගන්න මම වෙලාව දෙන්නේ නෑ පින්වතුනි. පින්වතුන් කියන්නේ නැද්ද? මට අද දවසේ අඩුම කොණ්ඩේ පීර ගන්නව බැරි වුණා අක්කේ. අනුන්ට කඹරලා කොණ්ඩේ පීර ගන්න වෙලාව නැති වෙලා අනුන්ට කඹරලා ඉන්න ඇඳුම මාරු කරගන්නවත් වෙලාවක් නැති වුණා. කේ තරමට වැඩ ආද පේනවද මේ සුමේ? කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා අප්පකිච්චෝච වැඩ අඩු කරගන්න කියලා. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා අප්පකිච්චෝච වැඩ අඩු කරගන්න ඕනේ. කැඹරිල්ල අඩු කරගන්න ඕනේ. ඉතින්
ආදරයත් කේන්තියත් එක තමයි මේක දිගට යන්නේ. ආදරයත් කේන්තියත් එක මේ ගාථා දේශනාවෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හිතාගෙන ආවේ පින්වතුනි මේක පැයකින් අවසන් කරලා ඊළඟ පැය වෙන ගාථාවක් ගන්න කියලා. ඒත් ඔන්න ඔය මේකෙන් ඉවර කරගමු. මේකෙන් ඉවර කරගමු අපි. මේ ගාථාවේ තියෙනවා ආදරය කේන්තිය හදාගන්න වස්තු එක්ක හිත පිහිටන විදිහ. ඔන්න බලන්න. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං න උපනයිහන්ති වේරන්තේ සූපසම්මති. හරිම ලස්සනයි. බුද්ධ වචනය හරිම ලස්සනයි. බුද්ධ වචනය පුදුම පිවිතුරුයි. වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ නේ පින්වතුනි. වෙන දෙයක් මතක් වෙන්නේ නැහැ. සින්දුවක් ඇහුවොත් වෙන ඒවා මතක් වෙනවා. චිත්‍රපටියක් බැලුවොත් වෙන ඒවා මතක් වෙනවා. ටෙලි නාට්‍යයක් බැලුවොත් වෙන ඒවා මතක් වෙනවා. බණ අහන වාඩි වුණාම වෙන ඒවා මතක් වෙන්නේ නැහැ නේ පින්වතුනි. මෙච්චර ආස්වාදයක් මෙච්චර රසයක් පින්වතුන්ට පාටියකට ගිහිලා ගන්න පුළුවන්ද? මොන පිස්සුද පින්වතුනි? එක දිගට විනාඩි 15ක් නැතුවත් කකුල් රිදෙනවා. තේරුණාද? එක දිගට විනාඩි 15ක් නැතුවත් කකුල් රිදෙනවා. ඒ වගේ තැනක මේ වගේ ආස්වාදයක් අවන්න බෑ. පින්වතුන් මේ ඇඟේ අමාරුකම් තියෙද්දිත් කොච්චර වෙලාවක් දැන් වාඩි වෙලා ඉඳලා කියලා හිතන්නේ. පැය එකමාරක්. පැය එකමාරක් වාඩි වෙලා හිටලා. ඒ නිසා මේ ගාථා දේශනාව අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති යේතං න උපනයිහන්ති වේරන්තේ සූපසම්මති. බුදුහාමුදුරන්ගේ දවසේ වැඩ හිටියා. බුදුහාමුදුරන්ගේ නැන්දගේ පුතා මහාන වෙලා හිටියා. භාගතුන් වහන්සේ වැඩ ඉන දවසේ භාගතුන් වහන්සේගේ නැන්දගේ පුතා මහාන වෙලා හිටියා. සවැත් නුවර. නැන්දගේ පුතාට බුදුහාමුදුරුවෝ ගැන ලොකු අයිතියක් තියෙනව නේද? නැන්දගේ පුතා නම් තාත්තගේ පැත්තෙන්නේ නැන්දගේ පුතා නම් බුදුහාමුදුරුවන්ට නැන්දගේ පුතාට ලොකු අයිතියක් තියෙනවා. මෙයාගේ නම තුල්ලතිස්ස. තුල්ල කියන්නේ ස්තූල කියන ගතිය. මහතයි. ජබ්බ වගේ කියන්නේ. ඒ මිනිස්සු මහත් අර්ථ ගන්නන වචනනේ බෝලේ වගේ. ලස්සනක් කවලා තියෙනවා ඒකට මේ මහත තමයි කියන්නේ. මහත මේ කියන්නේ බෝලේ වගේ, ජබ්බ වගේ, ජම්බු ගෙඩිය වගේ ස්තූලයි. තුල්ලතිස්ස ස්තූලයි මහතයි. බඩත් ටිකක් තිබුණා. බඩත් ටිකක් තිබුණා තුලතිස්ස හාමුදුරන්ට. දැන් පින්වතුන්ගේ පන්සල් වලට ගිහිල්ලා එහෙම මේ මගේ නම මතක් කරනවනේ ලොකු හාමුදුරුවෝ එහෙම දිහා බලලා හොඳේ. මේ තුලතිස්ස හාමුදුරුවෝ ගැන කියන්නේ පින්වතුන් දන්න කියන හාමුදුරුවෝ ගැන නෙවෙයි මේ කියන්නේ. ඒවා පටල ගන්නත් එපා. ඉතින් ඒවත් නිරවුල් කරගන්න එපා. නෑ හෙට එළියට බහින්න හම්බ වෙන එකක් නෑ. එහෙම සමාජයක් මේක. තුලතිස්ස හාමුදුරුවන්ගේ බඩ කඳ හොඳට තිබුණා හැදිලා. බුදුහාමුදුරන්ට ඥාති. තුලතිස්ස හාමුදුරුවෝ වැඩ ඉන්නේ තුලතිස්ස හාමුදුරුවෝ අසුන්ගෙන ඉන්නේ ඔක්කොම හාමුදුරුවෝ යන එනකොට හම්බ වෙන ශාලාවක් තියෙනවා. හෝල් එකක් තියෙනවා. මේ හෝල් එකේ තමයි තුලතිස්ස හාමුදුරුවෝ ඉන්නේ. හෝල් එකේ දිග ආසනයක් තියෙනවා. මේකේ දිගා වෙලා ඉන්නව මහ තෙර නමක් වගේ දැක්කාම. කෙනෙක් දැක්ක පමණින්ම විශ්වාස කරන්නේ බැලු බැල්මට මෙයා මහ තෙර නමක් වගේ. මහ තෙර නමක් වගේ පුටුව පිරෙන්න, ආසනේ පිරෙන්න වාඩි වෙලා ඉන්නවා. මේ හෝල් එක ළඟින් යන හාමුදුරුවෝ මෙතනට ගොඩ වෙලා තමයි බුදුහාමුදුරුවෝ ළඟට යන්නේ, වඩින්නේ. මෙතනට ගොඩ වෙලා සිවුරු එකලාසයක් අරගෙන පාත්‍ර සිවුරු හදාගෙන එහෙම තමයි බුදුහාමුදුරුවෝ ළඟට මෙතනට එකතු වෙන හාමුදුරුවෝ වඩින්නේ. ඒ කියන්නේ සිවුර සකස් කරගෙන වඩින්නේ. ඇඟ වැහෙන්න හොඳට සිවුර පොරවගෙන වඩින්නේ දුර ඉඳලා එන හින්දා. දහදියට හුළඟට එහා මෙහා වෙලා තියෙනවනේ. දුර ඉඳලා එන හින්දා සිවුරු සකස් කරගෙන එතනට වඩින්නේ. දැන් තේරෙනවනේ බුදුහාමුදුරුවෝ ළඟට යන්න ඕනේ කොහොමද කියලා? ඇඳුම සකස් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ ළඟට යන්න ඕනේ. අන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. පිංගුතුන්ලට වඩා උත්තරීතර පිරිසක් නේ භික්ෂුන් වහන්සේලා කියන්නේ. එහෙනම් උන්වහන්සේලාටත් බුදුහාමුදුරුවෝ ළඟට IRC පාට් එකෙන් යන්න පුළුවන්. ඒ ළඟම ඉන්න අයනේ. කවුරු හරි කෙනෙක්ගේ ළඟම ඉන්නවා නම් ළඟම ඉන්න අයට බැරියර් නැහනේ. තීද පිංගුතුනි? නැහනේ. මහා ඇමතිගේ ලේකම්ට බැරියර් තීද? නෑ බැරියර් නෑ. මහා ඇමතිගේ ලේකම් යනකොට කවුරුත් අත දානවද? නෑ. මහා ඇමතිගේ ලේකම් යනකොට අත දැම්මත් හාස කියලා සැලියුට් කරනවනේ. එහෙමයි. ඒත් අපි එහෙම නෑ පිංගුතුනි. අපි එහෙම නෑ. අපි අපේ නායකතුමා ළඟට යනකොට හරි විදිහට යනවා. අපි අපේ නායකතුමා ළඟට යනකොට අපි හරි විදිහට යනවා. අපේ නායකතුමා විතරක් නෙවෙයිනේ. අපේ නායකතුමා විතරක් නෙවෙයි අපිට වඩා දේවල් පිංගුතුන් මල් පහන් පූජා කර කර අපේ නායකතුමාගෙන් ඉල්ලලා තියෙනව නේද? පිංගුතුන් මෙහෙම හිතනවා ඇති. මම නම් ඉතින් බුදු පිළිම ළඟට ගිහිල්ලා ඉල්ලුවට වඩා මම ගිහින් තියෙන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ ඒත් අපේ නායකතුමා තමයි. ඒත් අපේ නායකතුමා වෙනුවෙන් වඳින්න පුදන්න පාවිච්චි කර එකක් තමයි ජයශ්‍රී මහ බෝධිය. රුවන්වැලි සෑයත් අපේ නායකතුමා තමයි. ඒත් අපේ නායකතුමාගේ දෙයක් තැම්පත් කරලා තියෙන තැනක් රුවන්වැලි සෑය ඒ තැන් වලට ගියත් ඒ ගිහින් තියෙන අපේ නායකතුමා ළඟට තමයි.
අපේ නායකතුමා ළඟට තමයි ගිහින් තියෙන්නේ. එතකොට අපේ නායකතුමා ළඟට අපි යනකොට අපි අපේ නායකතුමා ළඟට යන්නේ පිළිවෙලක් වෙලා. IRC පාර්ට් එකෙන් යන්නේ නැහැ. ඕනෑවට එපාවට යන්නේ නැහැ. කැතකුණු වැඟේ තියාගෙන දහදිය ගඳට යන්නේ නැහැ. අපි යන්නේ බොහොම පිරිසිදු වෙලා. ඒ නිසා උන්වහන්සේලා සිවුරු සියල්ල සකස් කරගෙන බොහොම පිරිසිදුව මූණකට සෝදගෙන එතන ඉඳන් තමයි බුදුන් වඳින්න යන්නේ. ගෙවල් වලත් එහෙම වෙන්න ඕනේ. පින්වතුන්ලගේ ගෙවල් වල අය අපේ නායකතුමා ළඟට යනවා නම් ඒ ගෙවල් වල යන උදවියට කියන්න අපේ නායකතුමා ළඟට යන ඒ අය හරි විදිහට යන්න කියලා. නැත්නම් අපිට ඒක ගැලපෙන්නේ නැහැ පින්වතුනි. අපේ නායකතුමා ළඟට පින්වතුන්ගේ ගෙවල් අය හරි විදිහට යන්නේ නැත්නම් ඒක අපිට වාවන්නේ නැහැ පින්වතුනි. අපිට වාවන්නේ නැහැ. මොකද ඒ අයට වඩා අපි අපේ නායකතුමාට ලං වෙලා ඉන්නවා. අපිනේ බුද්ධ පූජාව තැන්පත් කරන්නේ. අපිනේ අපේ නායකතුමා වැඩ ඉන්න තැන නිතරම සුද්ධ කරන්නේ අපිනේ. අපේ නායකතුමාගේ බුද්ධ පූජාව හොදන්නේ අපිනේ. අපේ නායකතුමා ඉන්න විහාරයේ වැඩිපුර අතුගානේ වැඩිපුර අමදින්නේ අපිනේ. ගෙවල් වල එන ඒගොල්ලෝ ලස්සන්ට නෙළුම් මල් ටික ගෙනාවා. චෛත්‍යයට ලාලිත්‍යයට තිබ්බා. ඇඟිලි එකට එකතු කරගෙන වැඳගත්තා. කැමති නම් සෙල්ෆි එකකුත් ගැහුවා. ඒක එතනම අප්ලෝඩ් කරා. අපේ නායකතුමාට පස්ස හැරෙව්වා. ඒගොල්ලෝ ගියා. ඒගොල්ලන්ගේ සුකුරුත්තන් ටික ඔක්කොම ඒගොල්ලෝ අපේ නායකතුමා ළඟ දාලා යනවා. ඒගොල්ලන්ගේ සුකුරුත්තන් ඔක්කොම අපේ නායකතුමා ළඟ දාලා යනවා. ඒ නිසා අපේ නායකතුමා ළඟට යනව නම් ගෙවල් වල ඉන්න පොඩි දරුවගේ ඉඳලා කියා දෙන්න. පටාචාරලා වගේ කිසා ගෝතමිලගේ කතා වැඩක් නැහැ. පටාචාරාව කියන්නේ එක්කෙනෙක්. එක්කෙනෙක් එහෙම වුණා කියලා සමස්තයට එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. පටාචාරාව කියන්නේ එක්කෙනෙක්. පටාචාරාව කියන්නේ වෙනම හැඟීමක් තිබිච්ච කෙනෙක්. එක්කෙනෙකුට එහෙම වුණා කියලා සමස්තයම නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපේ නායකතුමා ළඟට යනකොට ගෙදර දරුවන්ට කියන්නේ පිළිවෙලක් වෙලා උඹ බුදුපහන පත්තු කරන්න ඕනේ. කලිසම් කොට කෑලි ඇඳගෙන ගෙවල් වල ඉඳගෙන අපේ නායකතුමා ළඟට යනවට අපි කැමති නෑ කියලා අද අපි කියලා දෙනවා. පිළිවෙලක් වෙලා බුදුපහන පත්තු කරන්න උඹ හරි ඇඳුමක් දාගනින් බුදුන් වදිනකොට. එහෙම කියන්න ඕන. මූණකට හොදගනින්. බුදියන් හිටපු ගමන් නැගිටලා යන්න එපා මල් නෙලන්න මල් කඩන්න. අපේ නායකතුමා ළඟට යනකොට පිරිවෙලක් ඇතුවේ යන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි සරණ යන්නේ නායකයව. පිංගතුන්ගේත් නායකයා තමයි. ඒත් මම කිව්වේ පිංගතුන්ට වඩා අපිට වැඩි අයිතියක් තියෙනවා කියලා. එතකොට එතනට යනකොට පිළිවෙලට යන්න ඕනේ. එතන වඳිනකොට හාල්මැස්ස හොද ඉඳලා ඇවිල්ලා වඳින්න හොඳ නැහැ. වෙලාව 6 වුණා කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම දෝෂයක් තියෙනවා නම් අපිට ඒ දෝෂේ වැඩිපුර එන්නවා. අපි 6ටත් පත්තු කරනවා, 8ටත් පත්තු කරනවා, 10ටත් පත්තු කරනවා, පාන්දර 5 මාරටත් පත්තු කරනවා, 5යි 10ටත් පත්තු කරනවා. පිංගතුන්ගේ ගෙදරට විතරක් 아무තු දෝෂයක් එන්නේ නැහැ. එහෙනම් අපේ ගෙදරට අපි ඉන්න තැනට එන්න ඕන මුල් දෝෂේ. තේරුණාද? අපි ඉන්න තැනට එන්න ඕන මුල් දෝෂේ. ඒ නිසා පුළුවන් වෙලාවට අපේ නායකතුමා ළඟට යනකොට හරි විදිහට ගිහිල්ලා වාඩි වෙලා හරි විදිහට වන්දනමාන කරන්න ඕන. පොඩි කාලේ ඉඳලා ඒව උගන්වන්න ඕන. එහෙම යන කෙනෙක් ඉන්නවනම් කරුණාවෙන් කියන්න ඕන. දුවේ ඔහොම යන්න එපා. හරි හමන් ඇඳුමක් ඇඩුමක් අරගෙන අල්මාරියේ දාලා තියාගනින්. හැමදාම යන තැනක් නෙවෙයිනේ ඇඳුම දිරන්නේ නැහනේ. උඹ හැමදාම ඔය ඇඳුම ඇඳන් ගියා කියලා පන්සලේ ඉන්න කෙනෙක් අහනවද? අක්කේ ඇයි ඔයා හැමදාම ඔය ඇඳුම ඇඳන් එන්නේ කියලා. සුදු ඇඳුමට අපි එහෙම අහන්නේ නැහනේ. සුදු ඇඳුමට එහෙම අහන්නේ. ගෙදරදිත් එහෙමයි බුදුහාමුදුරු ළඟට බුදු කුටිය ළඟට යනවනම් හිතේ තියෙන්න ඕන මම මේ යන්නේ කොතනටද? බුදුහාමුදුරුව ළඟට. එතනට යන විදිහක් තියෙනවා. එතනට යන විදිහක් තියෙනවා. මිනිස්සු බුදුහාමුදුරන්ගේ මැජික් එකක් කරගෙන ගොඩක් වෙලාවට පින්වතුනි නැත්තරම නැති කරලා තියෙනවා. බුද්ධ රූපය අවශ්‍ය නැහැ තමයි නිවන් දකින්න. ඒව ගැන දන්නේ නැති කෙනෙකුට පෙනිලා හරි වඳින්න ඕක තියෙන්න එපා පින්වතුනි ලොකුවට හදලා. සමහර මිනිස්සු කරන්නේ ආසනෙන් නැගිටින එක විතරයිනේ. ගෙදර මලක් පහනක් පූජා කරන්නේ නැහැ. ගෙදර බුදුන් වඳින්නේ නැහැ. ඒත් ආසනෙන් නැගිටින එක විතරයි සමහර මිනිස්සු කරන්නේ. අරකක් තිබුණා නම් ආසනෙන් නැගිටලවත් අර දේ කරන්නේ නැහැ නේ මිනිස්සයා. පිළිමෙට බැනලා හරියන්නේ නැහැ. පිළිමෙ ලොකු වැඩි කියන්න යන්න එපා. එක එක්කෙනාගේ තරාතිර මරුව තම තමන්ට පුළුවන් විදියට ලොකු පිළිම ඒතන හදනවා. ඒත් එතන නෙමෙයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ළඟට කොතනට ගියත් හරි විදිහට යන්න ඕන. මේ හාමුදුරුවෝ හැමෝම සිවුරු සකස් කරගෙන බුදුහාමුදුරුවෝ ළඟට යනකොට අර හාමුදුරුවන්ට වැඳලා යනවා. කාටද? තුලතිස්ස හාමුදුරුවන්ට. මහා තෙරණමක් වගේ ලොකුවට ඉන්නවා. හරි පිරියයි ආසනයේට. දැක්කහම වැඳ වැඳලා කකුල් මිරිකලා කකුල් සෝදලා ඒ අත්පා මෙහෙවර කරලා භික්ෂුන් වහන්සේලා යනවා. තුලතිස්ස හාමුදුරුවෝත් කියන්නේ තමන් අලුතෙන් මහාන වෙච්ච කෙනෙක් කියලා. ඔය මානයනේ. මානය. අලුතෙන් මහාන වුණාට පස්සෙත් නොදන්නවා වුණාට ඒක හැදෙනවා. අපේ පිළිවෙලක් තියෙනවා. අපි දානශාලාවකට වැඩියත් වාඩි වෙන පිළිවෙලක් තියෙනවා. මිනිස්සු වගේ අහුවෙච්ච පුටුවේ වාඩි වෙන්නේ නැහැ. ඒවට වැඳට කමක් නැහැ. ඒවා හොඳ ගරු කළ යුතු දේවල්. පුටුවට පොරකන්නේ නැහැ. පුංචි හාමුදුරු නමක් වුණත් පින්වතුන්ගේ ගෙදරට වැඩි එක නමක් වැඩියා නම් ඒ පුංචි හාමුදුරුව කොච්චර නිශ්ශබ්දව නැගිටලා ඉන්නවද පුටුවක් ගෙනල්ලා රෙදි කෑල්ලක් දාලා දෙනකන්.
පිංගතුන්ගේ මගුල් ගෙදරකට නොදන්නවා කෙනෙක් ආවොතින් එහෙම යාට පුටුවක් නැති වුණොතින් එහෙම එතන කොච්චර ගැටුමක්ද මට පුටුවක් නැති උනේයි කියලා. අපි එහෙම නෑ පිංගතුන්. මිනිස්සු අපි ගැන එක එක කතා කිව්වට අපි එහෙම නෑ. අපි පුළුවන් හැම තැනදීම පිංගතුන් දෙන එක ගන්න සුදුසු විදිහට වැඩ කරනවා. දානේ පොලේ අපි වාඩි වෙන්නෙත් එහෙම. පිළිවෙලක් තියෙන්න ඕන. පිළිවෙලක්. එතකොට මේ තුල්ලතිස්ස හාමුදුරුවෝ කියන්නේ මේ නවක භික්ෂුවක් අලුතෙන් මහානලා තියෙන්නේ. මෙයා කියන්නේ මොකක්වත් වස් ගානවත් කියන්නේ. භික්ෂුන් වහන්සේලා ඇහුවාම වස් කීයද කියලා. අනේ වස් නම් මොනවද? වස් නම් නැතින්. ඔය පිංගුතුන්ගේ දරුවෝ කියන්නේ එහෙමනේ. වස් නම් මොනවද කියලා. වස් නම් නැතින් කියලානේ. මෙයාන වස් නම් මොනවද? ඒව මොකටද වැඩක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කට පියාගෙන යනවා. දවසක් ආව ටිකක් නාහෙට අහන්න නැති හාමුදුරු කෙනෙක්. එහෙම අයත් ඉන්නවනේ. දවසක් ආව ටිකක් නාහෙට අහන්නේ නෑ. තරකයටම බරයි. ඇවිල්ලා ආපු ගමන් වඳින්න ඉස්සෙල්ලා ඒක තමයි හරි. වඳින්න ඉස්සෙල්ලා ඇහුවා ආයුෂ්මතුන් වහන්සේ වස් කීයද? අනේ වස් නම් මොනවද? එහෙම ඇහුවා. අනේ වස් නම් මොනවද? මේ භික්ෂුවට හරියට කේන්ති ගියා. තමන් උපසම්පදා ජීවිතයටපත් වෙලා තමන් ගෙවපු වස් ගානවත් දන්නේ නැතිවද මේ මහා ආසනයක පිරියට වාඩි වෙලා ඉන්නේ. එහෙම ඇහුවා. මේ තරම් ලොකු මේ තරම් ගැඹුරු මේ තරම් මහා ආසනයක ලැජ්ජ නැද්ද ඔහම වාඩි වෙලා ඉන්න? මේ එන හැම භික්ෂුවක්ම ආවතේව කරලා යනවා. කකුල් මිරිකලා කකුල් සෝදලා පවන් සලලා යනවා. ලැජ්ජ නැද්ද ඔහම වාඩි වෙලා ඉන්න? බඩතරියා කියලා කිව්වත් දන්නේ නැහැ. එහෙම જાතියෙන් ආවේ. ඇහුවා එහෙම. එහෙම ඇහුවට පස්සේ තුල්ලතිස්ස හාමුදුරුවන්ට පිංගතුන්ගේ වචනෙන් කියනවා නම් යකා නැග්ගා. එහෙම ඇහුවට පස්සේ තුල්ලතිස්ස හාමුදුරුවන්ට යකා නැග්ගා. පුටුව පස්සට ඇදලා නැගිට්ටා. නැගිටලා වෙලා ඇහුවා ආයුෂ්මතුන් දන්නවද ආයුෂ්මතුන් කතා කරන්නේ කාටද කියලා? එහෙම ඇහුවා. ඔබ වහන්සේ දන්නවද ඔබ වහන්සේ කතා කරන්නේ කාටද කියලා? මම බුදුහාමුදුරන්ගේ නැන්දාගේ පුතා. මම බුදුහාමුදුරන්ගේ නැන්දාගේ පුතාය කිව්වා. මුලින්ම කප්පවන්නම් කිව්වා. දැක්කද? මුලින්ම කප්පවන්නම් කිව්වා යන් කිව්වා බුදුහාමුදුර ළඟට. තුල්ලතිස්ස හාමුදුරුවෝ කියන්නේ මේ තමන්ගේ බලපුලුවන්කාරකමනේ පෙන්වන්නේ මේ. බුදුහාමුදුරුවෝ ළඟවත් ඒක තිබුණ නෑනේ. ඒ මාන්නය තිබුණ නෑනේ. සමහර දවස්වලට එක කුඹල් හලේ දෙන්න වාඩි වෙලා කතා කරලා නැගිටලා යනවා. පහුවෙනිදාට එළි වුණාම තමයි දන්නේ මේ බුදුහාමුදුරුවෝ කතා කරලා ගින් තින්නේ කියලා. එක කුඹල් හලේ. එක ගිනිහල්ගේ වාඩි වෙලා කතා කර ඉඳලා යනවා. දන්නේ නෑ මේ කතා කරලා තින්නේ බුදුරජාණන් වහන්සේ. ඒ තරම්ම ඔළුව නැමුවට පවුනේ. දවසකට වරක් දන ගහලා වැන්දට කමක් නෑ. ඒ තරම්ම නිහතමානී උත්තමේ. ඒ තරම්ම නිහතමානී රජුටද සිටුටද කුදු මිනිස්සයද පිලා මිනිස්සයද කොට මිනිස්සයද මිටි මිනිස්සයද මිනිස්සයෝ ගැන නම් උන්වහන්සේට අදාළම නැහැ. මිනිස්සයාගේ මේ ස්වභාවය පිටත පෙනුම ගැන නම් අදාළම නැහැ. හරි හම්බ කරගත්ත රැස් කරගෙන තියෙන දේවල් අදාළම නැහැ. අම්බපාලිගේ දානේ පිළිගත්තානේ. අම්බපාලිගේ දානේ පිළිගත්තා. අම්බපාලි දානේ දෙන්න සල්ලි එකතු කරේ කොහොමද දන්නවද? අම්බපාලි දාන දෙන්න සල්ලි එකතු කරේ මිනිස්සුන්ට ඇඟ දීලා. අද වුණා නම් ඒ දානේ කැප නැහැ. ඒ දානේ කැප නැහැ අද වුණා නම්. අම්බපාලි දාන දෙන්න සල්ලි එකතු කරේ මිනිස්සුන්ට ඇඟ දීලා පින්වතුනි. අම්බපාලිගේ දානෙට වඩින්න තරම් නිහතමානී වුණා. කයි කතන්දර කිව්වේ නැහැ කියලාද හිතන්නේ? කී දහහක් මිනිස්සු කයි කතන්දර කිව්වද? අන්න අර ගුබ්බෑයමට යනවා. අන්න ළඟින්න යනවා. කී දෙනෙක් කිව්වද? සුන්දරී පරිබ්‍රාජිකාව මරලා හංගපු වෙලාවේ කී දෙනෙක් කයි කතන්දර කිව්වද? ඒව නැති උන්නේ නැහැ පින්වතුනි. ගල් ගහන්න පුළුවන් හැම කෙනෙක්ම ගල් ගැහුවා. පොළු හරස් කරන්න පුළුවන් හැම කෙනෙක්ම පොළු හරස් කරා. මායින් ගහන්න පුළුවන් හැමෝම මායින් ගැහුවා. වැටවල් ගහන්න පුළුවන් හැමෝම වැටවල් ගැහුවා. එන මගට ඉස්සරහට ගිහිල්ලා සුප්‍රබුද්ධ ශාක්‍ය වගේ අය එන මග ඉස්සරහට ගිහිල්ලා මග අහුරගෙන හිටිය අඹට පුළුවන් නම් මෙතනින් ඵලයන් කියලා. එහෙම හිටියේ. ඒව නැති උනේ නෑ. පිංගතුන්ගේ ජීවිතවලත් එමය ඒව නැති වෙන්නේ නෑ. වැට ගහන කෙනාට වැට ගහන්න හරි. ගේට්ටුව දාන කෙනාට ගේට්ටුව දාන්න හරින්න තීන ඉඩෙන් පිංගතුන් යන්න හැමදාම ඔතනින් යන්නේ නෑ පිංගතුන්. ඔතනින් හැමදාම පනින්නේ නෑ. ඔතනින් හැමදාම යන්නේ නෑ පිංගතුනි. ඔතන වැට අහුරපු කෙනත් කවදා හරි ඔතනින් යනවා. ඔතනින් හැමදාම පැන්න පිංගතුනුත්. කවදා හරි ඔතනින් යනවා. ඉතින් මේ භික්ෂුව කතා කරා IRC පාට්ටෙන් කිව්වා අරහම යන් බුදුහාමුදුර ළඟට මුලින්ම කපනවා කිව්වගෙන ඉහිල්ලා. මුලින්ම කපනවා. මේ දැන් මේ බුදුහාමුදුරන්ගේ ඥාතිත්වය ලොකුකම මේ කිව්වේ. බුදුහාමුදුර ළඟට එක්කන් ගියා. කවුද එක්කන් ගියේ? වැරද්ද කරපු කෙනා. වැරද්ද කරේ තුල්ලතිස්ස. වැරද්ද කරපු කෙනාම තමයි දැන් මේ බුදුහාමුදුර ළඟට එක්කයි යන්නේ. එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා
ඉදිරි පිටට එකගෙන යනකොට අනිත් භික්ෂුන් වහන්සේලාත් පිටිපස්සෙන් ගියා. දන්නව මොකක් කරේ අලකලංචියක් වෙනවද කියලා. අද මොකක් කරේ මොකද ආපු කෙනත් හොඳ නැහැ පිට ඉඳලා. මෙයාගෙත් කට හොඳ නැහැ කියලා දන්නෝ. ඒ නිසා අනිත් භික්ෂුන් වහන්සේලාත් ගියා. මොකද බුදුහාමුදුරු ඉන්න තැන්වල රණ්ඩු සරුවල් වෙන එක හරි නෑනේ. මැටියෙන් වුණත් බුදුරජාණන් වහන්සේව තැන්පත් කරලා තියෙනවා නම් gedara කොතන හරි තැනක එතන නම් රණ්ඩු සරුවල් වෙන්න එපා. එතන බුදුපාන පත්තු නොකලට කමක් නැහැ. එතනට මල් වට්ටිය තිබ්බේ නැති උනාට කමක් නැහැ. ඒක තේරුමක් නැහැ. ඒක තේරුමක් නැහැ. වත්තමායිමේ සීමා හතරෙන් ඇතුලේ එතන බුදුහාමුදුරුවන්ගේ සීමාව ඔප්පුවේ ඔබේ නම ඇති. ඒත් ඔප්පුවට විරුද්ධකම් කරනකොටත් ඔබ ඒක ගිහිල්ලා කියන්නේ ස්වාමීනි මගේ ඔප්පුවට විරුද්ධකම් කරනවා මගේ ඔප්පුවෙන් කොටසක් අල්ල ගන්න හදනවා කියලා කියන්නේ ගිහිල්ලා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ට බැරි නම් තමයි දෙයියෝ ළඟට යන්නේ. බුදුහාමුදුරුවෝ ඒක අහන්නේ නැහැ වගේ නම් බුදුහාමුදුරුවෝ ඒකට ඒක එච්චර ලොකුවට අර උපින්වතුන්ගේ වචනෙන් ගැන බුදුරජාණන් වහන්සේ එච්චර කියා කරේ නැහැ ඒක. ඒ වගේ නම් ගණන් ගන්න නැත්නම් තමයි අතන්ට යන්නේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න හතර සීමාවේ රණ්ඩු සරවල් කරගන්න එපා. මොනවා හරි දෙයක් තියෙනම් මැසේජ් එකක් ගහලා කියන්න ඔයා ඇයි අර වැරද්ද කළේ? ඔයා ඇයි අර විදිහට කරේ? අම්මා තාත්තා එක්ක වුණත් එහෙමයි. ඔයා ඇයි එහෙම කතා කරේ මට? මන් දන්නේ මේ මොහොකවත් අගමුල. ඔයා මට වොයිස් මැසේජ් එකක් දාලා එවන්න, වොයිස් රෙකෝඩ් එකක් දාලා එවන්න. මොකද්ද උනේ කියලා. ගහ මරාගෙන කොහෙද පින්වතුනි ප්‍රශ්න විසඳන්නේ? බණින මිනිස්සයාට බණින්න ගිහිල්ලා ප්‍රශ්න විසඳෙච්ච තැනම් මේ සමාජේ කොතන හරි තියෙනම් මෙතෙන්ට ලියලා ගෙනත් දෙන්න. ගහන මිනිස්සයාට අනිත් පැත්තට ගහන්න ගිහිල්ලා ගහ ගන්න කැතිපොළු වල ගන්න ගිහිල්ලා ප්‍රශ්න විසඳගත්ත තැනක් මේ සමාජය කියන්නේ බුදුදහමට පිටින්. බුදුදහමට පිටින් ගහන මිනිස්සයාට ගහන්න කියන එක බුදුදහමට පිටින් තියෙන්නේ. බණින මිනිස්සයාට බණින්න කියන එක බුදුදහමට පිටින් තියෙන්නේ. අවලාද කරන මිනිස්සයාට අනිත් පැත්තට ගම්මිරි සම්බරපන් කියන එක තියෙන්නේ බුදුදහමට පිටින්. බුදුදහමට පිටින් තීන දෙයක් කරලා හරි ගිය කෙනෙක්ව ඉන්නවනම් ඇඩ්‍රස් එකත් එක ලියලා මෙතනට ගෙනත් දෙන්න. මම බණ නතර කරනවා. අදින් පස්සේ මේ පොයෙන් පස්සේ මම බණ කියන්නේ. ඇයි අපිට එහෙම බැරිද? පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට පුළුවන් නම් මම දැන් දූරෙන් අස් වෙනවා කියලා කියන්නේ. මමත් අපිත් දේශනා කරනවා. බුද්ධ වචනයට පිටින් ගිහිල්ලා කාට හරි හරි ගියා කියලා අහලා තියෙනවා නම් ලියලා ගෙනල්ලා පෙන්නන්න පින්වතුනි. දේවතා ආරාධනාව කරන එක නතර කරනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන ගහ මරා ගන්න යන්න එපා. බණින මිනිස්සුන්ට බැනලා ගහන මිනිස්සුන්ට ගහන්න ගිහිල්ලා අවලාද කරන මිනිස්සුන්ට අවලාද කළා. පරද්දපු එකව පරද්දන්න ඕනේ ඔකව කියලා ගිහිල්ලා කොහෙවත් ප්‍රශ්න විසඳලා නැහැ. හැමතැනම හැදුනේ හතුරේ. සංසාරයට තව එකක් එකතු වුණා මිසක සංසාර ගමන එකක් අඩු වුන්නේ නැහැ. මේක අඩු කරන්න ආපු තැනක් මනුස්ස ජීවිතයේ. වැඩි කරගන්න එපා, ගොඩ ගහගන්න එපා. වැඩි කරගෙන ගොඩවල් ගහගත්තාම දිරද්දි අමාරුයි. දන්නවනේ. කල් ගිහිල්ලා දිරවන ඒවා තියෙනවා. කල් ගිහිල්ලා දිරන ඒවා තියෙනවා. ප්ලාස්ටික්. හරි කාලයක් යනවා පොළොවට පස් වෙලා ඉවර වෙන්නේ. සමහර කරුම තියෙනවා. කල් ගිහිල්ලා තමයි දිරලා ඉවර වෙන්නේ. පත්තර කොළ ඉක්මනට පොළොවට පස් වුණාට ලී දඬු කෑලි ඉක්මනට පොළොවට පස් වුණාට ප්ලාස්ටික් ඉක්මනට පොළොවට පස් වෙන්නේ නැහැ. ප්ලාස්ටික් ඉක්මනට පොළොවට පස් වෙන්නේ නැහැ. කල් ගිහිල්ලා. එහෙනම් කල් ගිහිල්ලා දිරයි කියලා හිතෙනවා නම් මොනවා හරි දෙයක්. කල් ගිහිල්ලා ඒ කියන්නේ පස්සේ දවසක හරි මට පළ දෙයි කියලා මට මේකට අනෙක් පැත්තට හම්බ වෙයි කියලා හිතෙනවා නම් මොනවා හරි දෙයක්. ඒක පස්සේ යන්න එපා. ඒකත් ඇරලා දාන්න. ඒ තමයි කුසලයේ දිනු කරනවා කියන්නේ. හිමි හිමිට අත්හැරලා දාන්න. ඩිංග ඩිංග එකපාර බෑ. පිටුතුන මම අපි කලින් උදේශනා කළා තියෙන තුවාලයක උඩින් හැදෙන කබොල්ල එකපාර ගලවන්න බෑ. ඒක එකපාර ගලවන්න ගියොත් ආයි තුවාල වෙනවා. ඩිංග ඩිංග ගලවන්න ඕනේ. ඒ නිසා තුනුරුවන් වැඩ ඉන්න තැන කෑකෝ ගහ ගන්න එපා. මැසේජ් එකක් යවලා ප්‍රශ්න විසඳ ගන්න. වොයිස් මැසේජ් 100ක් වුණත් කමක් නැහැ. ප්‍රශ්න විසඳ ගන්න යවන්න. ආලා රිප්ලයිල ෆෝන් එක ඔෆ් කරලා දාන්න. කට කියවගෙන යන්න එපා පින්වතුනි. කට කියවගෙන ගිය තැන්වල අතට අහුනේ මොකෙන්ද? අහුවෙච්ච එකෙක් ගැහුවා. මේ භික්ෂුන් වහන්සේලා ගියා. මොකද මෙතන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතුණා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි තුල්ලතිස්ස? ස්වාමීනි මේ නවක මේ ඔබ වහන්සේ වඳින්න ආපු මේ අලුත් මහාන මේ නවක භික්ෂුව මට නොසෑහෙන්න බැන්න ස්වාමීනි කිව්වා. තුල්ලතිස්ස හේතුවක් නැතුව කෙනෙක්ට බනින්නේ නැහැ කිව්වා. තුල්ලතිස්ස හේතුවක් නැතුව කෙනෙක්ට බනින්නේ නැහැ කිව්වා. හේතුවක් ඇතිනේ තුල්ලතිස්ස. මොකද්ද හේතුව? ස්වාමීනි මම උපස්ථාන ශාලාවේ වෙලාවේ හාන්සි වෙලයි කිව්වා හිටියේ ටිකක්. හොඳයි. තුල්ලතිස්ස උපස්ථාන ශාලාවේ කොතනද හාන්සි වෙලා හිටියේ? ස්වාමීනි මැද පුටුවේ. ලොකුම තැන.
එහෙමයි ස්වාමීනි ලොකුම තැන. තුල්ලතිස්ස උපස්ථාන ශාලාවේ මැද පුටුවේ වාඩි වෙලා ඉන්නව නම් තුල්ලතිස්ස දන්නවනේ වත් පිළිවෙත් ටික. තුල්ලතිස්ස දන්නවනේ වත් පිළිවෙත් ටික උපස්ථාන ශාලාවේ මැද පුටුවේ. ඒ කියන්නේ ආයතනයක ආයුබෝවන් කියලා ගහලා තියෙන තැන ඉන්නවනේ කෙනෙක් පිළිගැනීමේ නිලධාරි. එයාගේ වැඩ ටික දන්නවනේ. එයාගේ වැඩ ටික දන්නවනේ. එයා hina වෙලා ඉන්න ඕන. ගෙදර ප්‍රශ්න එතනට ගේන්න බෑ. ගෙදර ප්‍රශ්න එතනට ගේන්න බෑ. මූණිච්චාවට හරි එයා දත් ටික විලිස්සලා hina වෙන්න ඕන. නැත්නම් එතනට හරියන්නේ නැහැ. ඔව් ඔව්. නැත්නම් එතනට හරියන්නේ නැහැ. එතනින් අයින් කරන්න ඕනේ. එයාව ගැලපෙන්නේ නැහැ. එයා තමයි මුල්ම කෙනා මේ ආයතනේ හම්බ වෙන පළවෙනි කෙනා එයා. එයාට පුළුවන් වෙන්න ඕන මුළු ආයතනයටම එලියක් වෙන්න. ඒවා කියුටෙක්ස් වලින් ලිප්ස්ටික් වලින් විතරක් වෙන්නේ නැහැ පින්වතුනි. ඒවා එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. ඒවා වෙන්නේ හිත හැදෙනකොට ලස්සන්ට වෙන්නේ. කොයි දෙයක් වුණත් ලස්සන්ට කෙරෙන්නේ ලස්සන්ට වෙන්නේ හිත හැදෙනකොට. හිත හැදෙන්න වෙන තැනක් නැහැ බනහල හැර. ඒව දැනගෙන ඉන්න ඕනේ. ඉතින් තුලතිස්ස දන්නවනේ උපස්ථාන ශාලාවේ මැද පුටුවේ වාඩි වෙනවා නම් ඒ වාඩි වෙන කෙනා කරන්න ඕනේ ඒවා. ඒව කරාද? එන අයව පිළිගත්තද? එන අයගෙන් වස් අහලා තමන් බාල බව කියලා තමන් අඩු වයසින් මහාන වෙලා කියලා නැගිටලා ඒ ආසනය දුන්නද? ඒ අයට පවන් සැලුවද? ඒ අයගේ දෙපා සේදුවද? පාත්‍ර සිවුරු පිළිගත්තද? ඒව කරාද තුලතිස්ස? ස්වාමීනි ඒවනම් කරේ නෑ කිව්වා. ස්වාමීනි ඒවනම් කරේ නෑ කිව්වා. තුලතිස්ස වැරද්ද තමුන්ගේ කිව්වා. වැරද්ද මේ නවක භික්ෂුවගේ නෙමෙයි වැරද්ද මෙතන ඉන්න තමුන්ගේ කිව්වා. ඒ නිසා තුල්ලතිස්ස තමුන් තමයි කිව්වා මෙතන වැරදිකාරය තමුන් සමාව ගන්න ඕනේ කිව්වා. අන්න බලන්න ඍජු ගතිය. තමන්ගේ පැත්තේ වුණා කියලා එහෙම නැහැ. බුදුහාමුදුරු ළඟ no chance තමන්ගේ පැත්තේ වුණාට. දේවදත්තත් තමන්ගේ පැත්තේ තමයි ඒත් no chance. තමන්ගේ පැත්තේ කියලා තුනුරුවන් ඉදිරිපිට chance නැහැ. ඔව් ඔව්. තමන් ලොකුම දේ කළත් තුනුරුවන් ඉදිරිපිට හරි විදිහට වෙන්න ඕන. නැත්නම් chance නැහැ. chance නැහැ. ඇහුවා. කිව්වා සමාව ගන්න ඕනේ කිව්වා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ ඥාති බව ඔබ වහන්සේ දන්නේ නැද්ද ඇහුවා. මම ඔබ වහන්සේගේ නැන්දගේ පුතා බව අමතක කරලා දැව ඔබ වහන්සේ කතා කරන්නේ. ස්වාමීනි දැනගන්න මම ඔබ වහන්සේගේ නැන්දගේ පුතා මම පිට කෙනෙක් නෙවෙයි. ඔබ වහන්සේ මට දැව ඕක කියන්නේ. තුලතිස්ස gedara තීච්ච ඥාතිකම් වලට මහානකම ගාව ගන්න එපා කිව්වා. කොහොමද? ගෙදරදී තිබිච්ච ඥාතිකම් වලට පැවිද්ද ගාව ගන්න එපා කිව්වා. ඥාතිකම් වලත් සීමාවක් තියෙනවා තුල්ලතිස්ස. පින්වතුන්ටත් ඒක හොඳයි. නේද? පින්වතුන්ටත් ඒක හොඳයි. ඥාතිකම් වල හිතවත්කම් වල ඇයි හොඳයි කම් වල සීමා තියාගන්න පින්වතුන්. ඥාතිකම් වල හිතවත්කම් වල ඇයි හොඳයි කම් වල සීමා නැති වෙලා අන්ලිමිටඩ් වුණාට පස්සේ ඕෆ්ලෝ වෙනවා. ඕෆ්ලෝ වෙන්නේ ගින්දර වගේ පින්වතුනි. පිට වෙවි යන වචන ඉස්සි කතා කරන ඇඟිලි දුවලා ගිහලා උස්සන අතපය ඕෆ්ලෝ වෙනකොට ගින්දර වගේ පිච්චිලා කේන්තියෙන් අඬ ආවේගෙන් කෑ ගගහ. තුල්ලතිස්ස දැනගන්න ගිහි කමේ තීච්ච ඥාතිකම් මෙතනට අදාළ නැහැ. සමාව ගන්න කිව්වා. උපසම්පදාවෙන් පැවිදි වයසෙන් වැඩි මේ භික්ෂුවගෙන් සමාව ගන්න තුල්ලතිස්ස. එතකොට තමයි ඔබට කමා වෙන්නේ. ස්වාමීනි කොහොමවත් මේක කරන්නේ නැහැ කිව්වා. පින්වතුන්ගේ වචනෙන් කියනවා නම් ඔහොම නෙවෙයි බිම වාඩි වෙලා කිව්වත් මම ඕක කරන්නේ නැහැ කියන එකනේ. තව එකක් තියෙනවා මේ පුතාලා කියන්නේ ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මම ඕක කරන්නේ නැහැ. එහෙම කිව්වා ඒ තරම් දඩබ්බරයි. බුද්ධ වචනයටවත් අනුකූල නැහැ. බුදුහාමුදුරු අඳුර ගන්න ලේසියිද? අමාරුයි. පේනවනේ. සිවුර දාගෙන මහාන වෙලා හිටියත් බුද්ධ වචනයට අනුකූල නැහැ. බුදුහාමුදුරු අඳුරගෙන නැහැ. බුදුහාමුදුරුවන් අඳුරන්න බෑ පිළිමේ. බුදුහාමුදුරු අඳුර ගන්න බෑ පිළිමේ. පන්සලේ පිළිමේ එක විදිහක්, සමාධි පිළිමේ තව විදිහක්, අවුකන පිළිමේ තව විදිහක් නේද? මතුගම ජගත් මහත්තයාගේ පිළිමේ තව විදිහක්. බුදුහාමුදුරු අඳුර ගන්න බෑ පිළිමෙන්. බුදුහාමුදුරු අඳුර ගන්න බෑ දාගැබේ. රුවන්වැලි සෑය එක ප්‍රමාණයක්, මිරිසවැටිය තව ප්‍රමාණයක්, ඊට පස්සේ අබේගිරිය තව ප්‍රමාණයක්, ඊට පස්සේ සඳහිරු සෑය තව ප්‍රමාණයක් නේ. එහෙම අඳුර ගන්න බෑ. එකට හිටියත් බුදුහාමුදුරු අඳුර ගන්න බෑ. තුල්ලතිස්ස හිතුවක්කාර වුණා, දඩබ්බර වුණා. ස්වාමීනි වඳින්නේ නැහැ කිව්වා. ඒ වැඩේ නම් කොහොමවත් කරන්න බෑ කිව්වා. මහණෙනි මේ තුල්ලතිස්සගේ හිතුවක්කාරකම් අද විතරක් නෙවෙයි මහණෙනි.
මේ තුල්ලතිස්සගේ හිතුවක්කාර වැඩ බුද්ධ වචනයවත් අහන්නේ නැති මේ තරම් කියද්දි තේරුම් ගන්න නැති මේ නොහෙක්පුරු මේ දඩබ්බර ගතිය අද විතරක් නෙවෙයි මහණෙනි. මේ තුල්ලතිස්සගේ කලින් ජීවිතවලත් මේ නොහික්මුණු ගතිය හදාගත්තේ නැහැ කිව්වා. මේ දඩබ්බර ගතිය හදාගත්තේ නැහැ කිව්වා. මේ දඩබ්බර කම් නිවැරදි කරගත්තේ නැහැ කිව්වා. ඒකයි කිව්වා මේ බුදුන් ඉදිරිපිට බය නැතුව මෙහෙම බුදුන්ගේ වචනට වැඩි වචනයක් කියන්නේ. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේසූපසම්මති. එකට එක කරන්න ගිහිල්ලා කවදාවත් ප්‍රශ්න විසඳන්න බෑ කිව්වා. එකට එක කරන්න ගිහිල්ලා කවදාවත් ප්‍රශ්න විසඳන්න බෑ කිව්වා. ද්වේෂයෙන්, කේන්තියෙන්, ආවේගයෙන් රියැක්ට් කළා ප්‍රශ්න විසඳන්න බෑ කිව්වා. ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තියෙන්නේ බනින කෙනාට බනින්න ගිහිල්ලවත්, ගහන කෙනාට ගහන්න ගිහිල්ලවත්, හිරිහැර කරන කෙනාට හිරිහැර කරන්න ගිහිල්ලවත් නෙවෙයි මහණෙනි. බනින මිනිස්සයාට නොබැන ඉන්න පුළුවන් තරම් හිතට වීරය ගන්න කිව්වා. ගහන මිනිස්සයාට අත උස්සන් නැතිව නොගහ ඉන්න පුළුවන් තරම් හිතට වීරය ගන්න කිව්වා. මගේ දේ කැඩුවා, මගේ දේ බින්ද, මට මගේ දේ නැති කරා කියලා අවලාද අපවාද කරන මිනිස්සයාට විරුද්ධව වචනයක් කියන්න නැතුව නිහඬව ඉන්න පුළුවන් නම් මහන්සි වෙන්න කිව්වා. මාව පැරැද්දුවා කිය පස්සෙන් පන්න ගිහිල්ලා පලිගන්නේ නැතිව ඒ තැන්වල කමක් නැහැ. ඔබට රිද්දීමක්, හිංසාවක් නැතුව දවසක මාත් දිනනවා කියලා මධ්‍යස්තව හිත හදාගන්න කිව්වා. මහණෙනි, යම්කිසි කෙනෙක් එහෙම හිත හදාගන්නවා නම් අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමි යේතං උපනයිහන්ති. ඒව පස්සේ පන්න යන්නේ නැත්නම් මහණෙනි, බැනපු කෙනා පස්සේ බනිමින් පන්න යන්නේ නැහැ. ගහපු කෙනාට ගහමින් පන්න යන්නේ නැහැ. පරද්දපු කෙනාට පරද්දන්න ඕනේ කියලා පන්න යන්නේ නැහැ. මගේ දේ නැති කරා, විනාශ කරා, කැඩුවා කියලා, හොරකම් කරා කියලා පන්න යන්නේ නැති කෙනාගේ තරහව නැති වෙනවා කිව්වා. හරිනේ? ඒක ඇත්තනේ. ඒ කියන්නේ තව එකක් පටන් ගන්න එතනින් අවසන් වෙනවා. මේ ඔලගුවට තව මොකටද? නේද? මේ ඔලගුවට තව ඕනේ නැහැ. පුළුවන් විදිහට තව එකතු කරගන්න හිතාගෙන තියෙන දේවල් වචන මාත්‍රකින් හරි අංශු මාත්‍රකින් හරි මොනවා හරි එකතු කරගන්න හිතාගෙන ඉන්නවා නම් ඒව හැමින් සීරුවට හිතින් ඈත් කළා තියන්න. එතකොට ගමන ඉක්මන් වෙනවා. ගමන ඉක්මන් වෙනකොට නිමාව ලං වෙනවා. ගමන ඉක්මන් වෙනකොට නිමාව ලං වෙනවා. සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපදයේ යමක වග්ගයේ අක්කොච්චි මං අවදි මං කියන තුල්ලතිස්ස හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ දේශනා ගාථා මුල් කරගෙන පුරා දිහෝරාවක් අපි ධර්ම ශ්‍රවණය කළා. මේ ගාථාවේ තේරුම අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ යේතං උපනයිහන්ති වේරන්තේ සූපසම්ගති. අර කියපු විදිහට පන්න යන්නේ නැත්නම් එයාගේ වෛරය, එයාගේ කේන්තිය, එයාගේ ද්වේෂය එහෙම්මම නතර වෙනවා. උපසම්මතිය කියලා කියන්නේ සමත මණ්ඩලයෙන් කරන වැඩේ වෙනවා. සමාදානයකටපත් වෙනවා කිව්වා. ඒ සමාදානය නිවනට සුවයක් කිව්වා. ඒ කෙලෙස් පහවීම නිවනට මාර්ගය, නිවනට ආශිර්වාදය කිව්වා. මේ දේශනාව අවසන් වෙනකොට බොහෝ පිරිසක් ධර්මාවබෝධයෙන් ලබන්න පුළුවන් ඉහළම තැන්වලට ගියා. තුල්ලතිස්ස හාමුදුරුවන්ටත් කතාව හරියට තේරුණා. එයා ජීවිතේ හදාගත්තා, වෙනස් කරගත්තා. එයා අලුතෙන් ඉපදුනා වගේ එයාට දැනුණා. අඩුපාඩුකම් හදාගෙන ගුණවත් බව පෝෂණය කරගත්තා. පුරා දෙහෝරාවක් ලොකු කැපකිරීමක් පින්වතුන් කරා. නොකියුවට මම ඒක දන්නවා. පැය දෙකක් වාඩි කරවලා තියන්න බෑ ලේසියකට. හේත් වාඩි වෙලා අපි ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියක් අරමුණු කොට සියලු කෙලෙස් නසා දුක නැති කර ලබන අමා මහ නිවන් සම්පත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව સમાપ્ત කරනවා, නිමාවටපත් කරනවා. අද ධර්මානුශාසනාව කොළඹ 2 වෛද්‍ය උපාලි කුරුප්පු මහත්මාණන් ප්‍රධාන කොට ඇති පින්වත් පවුල උදවිය විසින් දරනු ලබනවා. ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටිය ඌසුලා බිට්ස මහත්මියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමියට ඉක්මන් භවයක
කෙටි කලකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ ධර්ම ශ්‍රවණය පිණිස වෙන් කළ කාල හෝරාව කරපු ධන පරිත්‍යාගයන් සිදු කරපු කැපකිරීම සියල්ල පින් බවට පෙරලේවා. ඒ පින් පෙත්වල බල මහිමයෙන් ඇයට සුවපත් බව ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් වෛද්‍ය උපාලි කුරුප්පු මහත්මයාණන් ප්‍රධාන පින්වත් පවුලේ උදවිය විසින් අද පින්කමේ දායකත්වයේ දරනවා. එහෙමනම් අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්ත චක්කවාලේසෝ කියන දේවතාරාධනාව සිද්ධ කරනවා. සමගල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මා දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රධාන කොට ඇති යම්තාක් දේව දේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පින් අනුමෝදන් වන්න කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද? එසේ පුණ්‍යානුමෝදනාවල් ලබන්නට කැමති වෙන බලාපොරොත්තු වන සියලුම පින් කැමති දෙවියන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබලා සතු සන්තෝෂ භාවයට පත් වෙන සියලුම දෙවියෝ ඔබ හැමදෙනාගේම ජීවිතවලට අභිවෘද්ධිය සුභසිද්ධිය ප්‍රාර්ථනා කරත්වා. මේ උතුම් ස්ථාන ආරක්ෂා කර දෙත්වා. අතිගෞරවාස්පද නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජ්‍යතර මහා සංඝරත්නයත් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් ආරක්ෂාව රැකවරණයේ ආශිර්වාදයේ සලසා දෙනසේක්වා. පින් අනුමෝදන් වන දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන පින්වතුන් නමින් මිය ගිය ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටිය ඌසුලා බිට්ස මහත්මිය ප්‍රධාන කොට ඇති. දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ යම් කෙනෙක් තම තමන්ගේ ඥාතිවරුන්ගේ නම් ගොස් සිහිපත් කරගෙන පින් දෙන්න බලාපොරොත්තු වන කැමැති වෙනවද ඒ ඇත්තන්ටත්. ඒ වගේම අතිගෞරවාස්පද පරම පූජනීය අවසරයි බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ විහාරගණයේ අපවත් වන පූජ්‍යතර මහා සංඝරත්නයට අපෝ පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැමදෙනාගේ මව් දෙමව්පියන් නමින් මෙලොවහල සියලු සංසාරගත ඥාතිවරුන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ලේ ඥාතීන් වන නොවන යම් කෙනෙක් පුණ්‍යානුමෝදනාවන් ලබලා සෝපත් භාවය ප්‍රාර්ථනා කරන්නේද ඒ සියලුම ඥාතිවරුන්ට සෝපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උදාාරතර පින්කම සිද්ධ කරන වෛද්‍ය උපාලි කුරුප්පු මහත්මයාණන් ප්‍රධාන කොට ඇති පින්වත් පවුලේ දායකත්වයේ දුන්න හැමදෙනාටමත් ධර්මානුශාසනාව ශ්‍රවණය කර ලොකු කුඩා හැමදෙනාටමත් ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි පරම පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පූජ්‍යතර මහා සංඝරත්නයටත් අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් ඔබ අපි හැම දෙනාගේ මව් දෙමව්පියන්ටත් මේ පින්පෙත්වල බලවත් ආශිර්වාදයෙන් කායික සුවපත් භාවය මානසික නිරෝගී භාවය ලැබේවා. හැමදෙනාටම තව চিරාත් කාලයක් මේ මනුස්ස ජීවිතයේ පූර්ණ ආයුෂ විඳින්මින් සැපතින් සතුටෙන් සුවෙන් ජීවත් වෙන්න දම්පින් කරන ධර්ම ශ්‍රවණය කරන පින් කුසල් වඩන්න භාග්‍ය වාසනාව ලැබේවා. ප්‍රාර්ථනා අදිෂ්ඨාන මුදුන් පැමිණේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ටත් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් පින්වතුන් ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනාව වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුය. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. දළදා සමිඳුන් වැඳ බැතියෙන් සොඳ පෙරහැර තුටුවන මහදන රැස්වන දිනති යනද හිමි අරිහත් වූ දින නිකිනි පොහෝදා සිල්ගුණ වඩවන සම්බෝධි වන්දනා